O level ඉංග්‍රීසි පේපර් එකෙන් ලකුණු හොරාගමු. මේ වැඩේ ඇත්තටම අපිට කරන්න පුළුවන් දෙයක්ද? පොඩ්ඩක් හිතලා බලන්නකෝ මේ ඉතිරි වෙලා තියෙන කාල සීමාවත් එක්ක ඔක්කොම ඉංග්‍රීසි ග්‍රැමර් ටික ඉගෙනගෙන විභාගෙට ෆේස් කරන්න ඔයාලට කාලය මදි. එහෙනම් අපි ඉංග්‍රීසි විෂය ෆේල් නොවී ඉන්න උත්සාහ කරමු. අපි ෆේල් නොවී යම්කිසි සාමර්ථ්‍යයක් ලබා ගන්න එකම ලොකු දෙයක්නේ. එහෙනම් ඒ සඳහා පුංචි පුංචි ක්‍රම කීපයක් ඔයාලට කියලා දෙන්න තමයි මම මේ වීඩියෝ එකෙන් උත්සාහ කරන්නේ. ඕලෙවල් ඉංග්‍රීසි පේපර් එක ගත්තාම ඔයාලගේ යම් යම් හැකියාවන් ගුරුවරුන් නිරීක්ෂණය කරනවා. පළවෙනි ප්‍රශ්න කීපය ඇතුළත වචන එක්ක යම්කිසි ගනුදෙනුවක් ඔයාලට කරන්න වෙනවා. ඒ කියන්නේ වචන ගැන ඔයාලගේ තියෙන දැනුම ගැන ගුරුවරුන් නිරීක්ෂණය කරනවා. ඊළඟට ඔයාලගේ ලිවීමේ හැකියාව ගැන සලකලා බලනවා. ඊළඟට යම් දෙයක් කියවලා තේරුම් ගැනීමේ ඔයාලට තියෙන හැකියාව ගැනත් ඔවුන් නිරීක්ෂණය කරනවා. එතකොට මෙන්න මේ ප්‍රධාන කොටස් තුන යටතේදී තමයි ඔයාලට ප්‍රශ්න වලට උත්තර ලියන්න වෙන්නේ මේ ඉංග්‍රීසි පේපර් එක ඇතුළත. එහෙනම් අපි කතා කරමු මෙන්න මේ ප්‍රධාන කොටස් තුන යටතේදී ඔයාලා කොහොමද ලකුණු එක් රැස් කරගන්න ඕනි කියන එක ගැන. දැන් අපි කතා කරමු පළවෙනි ප්‍රශ්න කීපයට කොහොමද උත්තර ලියන්න පුළුවන් කියලා. මේ පළවෙනි ප්‍රශ්න කීපය අනිවාර්යයෙන්ම නිර්මාණය වෙන්නේ වචන එක්ක උත්තර ලියන්න පුළුවන් වෙන විදිහට. ඒ කියන්නේ ඉංග්‍රීසි පේපර් එකේ මැදට යනකොට අන්තිමට යනකොට නම් අපිට ලොකු ලොකු ප්‍රශ්න තියෙනවානේ. අලුත් වාක්‍ය නිර්මාණය කරන්න, නිවැරදි ග්‍රාමරයක යොදන්න, එහෙම නැත්නම් මොකක් හරි නෝට් එකක් ලියන්න, එසේ රයිටින් එකක් ලියන්න, මේ වගේ ලොකු ලොකු වැඩ තියෙනවානේ. හැබැයි පළවෙනි ප්‍රශ්න කීපය අනිවාර්යෙන් වචනයක් අරගෙන හරි උත්තරේ ලියන්න තමයි තියෙන්නේ. ඒක අන්ඩර්ලයින් කරන්න එන්න පුළුවන්. එහෙම නැත්නම් fill in the blanks විදියට එන්න පුළුවන්. මේ මොනෑම් ක්‍රමයකින් හරි එන්නේ එක වචනයක් තෝරගෙන ඒ ආශ්‍රයෙන් උත්තර ලියන්න. ඒ කියන්නේ වචන ගොඩාක් දෙනවා ඔයාලට. ඔයාලා නිවැරදි වචනය නිවැරදි තැන යොදන්න ඕනේ. මේක හරිම ලේසි. හැබැයි ඔයාලට කරගන්න අමාරු වෙනවා. හේතුව ඒගොල්ලෝ මේ දෙන වචන සෙට් එකේ සිංහල තේරුම අපි හරියට දන්නේ නැහැ. එහෙනම් මේ පළවෙනි ප්‍රශ්න කීපයට උත්තර ලියන්න අපි කොහොමද වචන හොයාගන්නේ මේ අපිට ඉතිරි වෙලා තියෙන පුංචි කාල සීමාව ඇතුළත. දැන් මේ වචන ටික හොයාගන්න ලේසිම ක්‍රමය මම කියලා දෙන්න කලින් තව දෙයක් කියන්න ඕනේ. මොකද ඔයාලට පේපර් එකේ වචන කොටසක් දෙනවා එයාලා. ඒ වචන වලින් නිවැරදි වචනේ තෝරගන්න විතරයි ඔයාලට තියෙන්නේ. එහෙනම් ඔයාලා දැනගන්න ඕනේ මේ වගේ සිංහල තේරුම් මොනවද කියන එක ගැන විතරයි. එහෙම නැතුව මේ එකින් එක වචනේ අකුරුත් එක්ක ලියන්න පුරුදු වෙලා මෙතනදි වැඩක් නැහැ. මොකද දීලා තියෙන වචනේනේ එහෙම් පිටින්ම ලියන්න තියෙන්නේ. එහෙම නැත්නම් අන්ඩර්ලයින් කරන්න තියෙන්නේ. එහෙනම් ඔයාලා සිංහල තේරුම් ටික දැන ගැනීම තමයි මූලික දේ වෙන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද? ගන්න අවසාන අවුරුදු 5 ඉංග්‍රීසි පේපර් ටික අරගෙන පළවෙනි ප්‍රශ්න දෙක තුන බලන්න. අනිවාර්යෙන් වචන එක්ක තමයි මේ ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට සමහර වෙලාවට වරහන් කරලා තියෙනවා. සමහර වෙලාවට බොක්ස් එකක් ඇතුලේ දාලා තියෙනවා. මේ කොයියම් හෝ විදියකින් වචන ගොඩක් ඔයාලට දීලා තියෙනවා. මේ වචන ටික එක කොලයකට ගන්න. ඊට පස්සේ ඩික්ෂනරි එකක් භාවිතා කරලා මේ වගේ සිංහල තේරුම් ටික හොයාගන්න. ඊට පස්සේ මේ වචනේ සිංහල තේරුමයි හොඳට බලාගෙන විභාගෙට යන්න. එකින් එක අකුරු පාඩම් කරන්න නම් යන්න එපා මෙතනදී. හොඳට තේරුම් ටික බලාගෙන යන්න. එතකොට මේ වචනම තමයි ආපහු ගොඩක් වෙලාවට එදිලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් පේපර් ටික බලද්දී. එතකොට ඔයාලා මේ වචනවල සිංහල තේරුම දැනගෙන හිටියොත් ප්‍රශ්නේ කියවලා මෙතනට එන්නේ මේ තේරුම තියෙන ඉංග්‍රීසි වචනේ තමයි කියලා ටක් ගාලා උත්තරේ ලියා ගන්න හැකියාවක් ලැබෙනවා. මෙතනදී ඔයාලා අකුරු එකින් එක පාඩම් කරා කියලා ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ මේ පළවෙනි ප්‍රශ්න කීපයට උත්තර ලියද්දී. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ වචන වලට අදාළ තේරුම් දැනගෙන ඉන්න ඕනේ. ඊට අමතරව මේ පේපර් එකේ සාමාන්‍යයෙන් පොදුවේ භාවිතා වෙන තවත් වචන ටිකක් තියෙනවා. මෙන්න මේ වචන සෙට් එක මම ඔයාලට මෙතනදී කියලා දෙනවා. මේ පොදු වචන ටික තමයි on. ඒ කියන්නේ යමක් මතු පිට තියෙන දෙයක් ගැන කතා කරද්දී inside යමක් ඇතුළත තියෙන දෙයක් ගැන කතා කරද්දී to සිංහලෙන් ට කියන වචනය වෙනුවෙන් අපිට ඉංග්‍රීසියේදී to කියන වචනයෙන් භාවිතා කරන්න පුළුවන්. next to සහ near මේ දෙකටම තියෙන්නේ සමාන තේරුමක්. ඒ කියන්නේ ආසන්නයේ කියන තේරුම. ඊළඟට at යම්කිසි ස්ථානයක් ගැන අපි කතා කරද්දී මේ at කියන වචනය යොදනවා. ඒ වගේම වේලාව ගැන කතා කරද්දී. ඊළඟට still till මේ දෙක භාවිතා කරනවා තුරු කියන තේරුමත් එක්ක. although even though එහෙම වුණත් කියන තේරුම. otherwise එහෙම නැත්නම් sometime සමහර වෙලාවට before කියන්නේ පෙර after කියන්නේ පසු. while අතරතුරේ during කියලා කියන්නේ අතරතුරේ කියන තේරුමමයි. when කියලා කියන්නේ විට කියන තේරුම. beside කියලා කියන්නේ ඒත් ආසන්නයේ කියන තේරුම. හැබැයි besides කියලා කියන්නේ
ඒ විතරක් නෙමෙයි කියන තේරුම. as soon as හැකිතරම් ඉක්මනින්, since කියන්නේ සිට කියන අර්ථය, from කියන්නේ සිට කියන අර්ථය, over කියලා කියන්නේ උඩින් කියන අර්ථය, above කියලා කියන්නේ ඉහළින් කියන අර්ථය. එතකොට මෙන්න මේ වචන ටිකේ තේරුම් ටිකක් දැනගෙන යන්න මේ වචනත් සමහර වෙලාවට මේ ප්‍රශ්න ඇතුළතම අහනවා අපේ. දැන් ඊළඟ ප්‍රශ්න කොටසේ ඉන්නේ ඔයාලගේ ලිවීමේ හැකියාව කොහොමද කියන එක තීරණය කරන්න. එතකොට සාමාන්‍යයෙන් වාක්‍ය දෙනවා නිවැරදි කරලා ලියන්න. හරි ග්‍රැමර් එක යොදන්න වාක්‍ය දෙනවා. ඒ වගේම ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් වලට චේන්ජ් කරන්නත් දෙනවා. ඒ වගේම තව පැරග්‍රාෆ් එකක් ලියන්න, මැසේජ් එකක්, නෝට් එකක් ලියන්න, එහෙම නැත්නම් ලෙටර් එකක් ලියන්න, එහෙම නැත්නම් පුංචි ස්ටෝරි එකක් ලියන්න. අන්තිමට කොහොම හරි එසේ රයිටින් එකක් ලියන්නත් ඔයාලට එනවා. දැන් මේ කොටස් හැම එකටම ඔයාලගේ ලිවීමේ හැකියාව තමයි වැදගත් වෙන්නේ. දැන් මේක කරන්න ගියාම හැම කොටසක්ම හැම ග්‍රැමර් කොටසක්ම මේ වෙලාවේ අපිට ඉගෙන ගන්න බෑ. එහෙනම් මේකට මොකද්ද කරන්න ඕනේ අපි? අපි කරන්න ඕනේ මූලිකම ටික හොඳට බලාගෙන යන එක. මේ මූලිකම ටික මොනවද කියලා කිව්වොත් ඔයාලට මම කියලා දෙනවා මෙතනදී වාක්‍ය 9ක්. මේ වාක්‍ය 9 අනිවාර්යෙන් හොඳටම බලාගෙන යන්න කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මේ වාක්‍ය 9 භාවිතා කරන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ලබාගෙන විභාගයට යන්න. simple present, simple past, simple future, present continuous, past continuous, present perfect, past perfect, present perfect continuous සහ past perfect continuous. මෙන්න මේ වාක්‍ය 9 හොඳටම බලාගෙන යන්න. මොකද මේ වාක්‍ය 9ත් එක්ක අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. දැන් නිවැරදි ග්‍රැමර් එක දාන්න කියද්දි සහ පුංචි නෝට් එකක් මැසේජ් එකක් ලියන්න කියලා කියද්දි මේ වාක්‍ය 9 යොදාගෙන අපිට ওই ටික ගොඩ දාගන්න පුළුවන්. දැන් මෙතනදී මේ වාක්‍ය 9 ගැන මම ඔයාලට පැහැදිලි කරන්න නැහැ. මේ වාක්‍ය 9 ගැන සම්පූර්ණයෙන් පැහැදිලි කළ මම වීඩියෝ එකක් නිර්මාණය කරලා තියෙනවා ටෙන්සස් අච්චාරුව කියලා. ඒ වීඩියෝ එක මෙතන උඩ ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනදී පුංචි පැහැදිලි කිරීමක් විතරක් මම කරන්නම් මේ වාක්‍ය 9 මොන වගේ දේවල් සඳහාද භාවිතා වෙන්නේ කියන එක ගැන විතරක්. මේ සිම්පල් ප්‍රසන්ට් කියන එක අපි භාවිතා කරනවා අපේ එදිනදා ජීවිතේ පුරුදු ගැන කතා කරන්න. ඒ කියන්නේ උදේ නැගිටිනවා, කනවා, බොනවා, වැඩට යනවා. මෙන්න මේ වගේ ඔයාගේ හරි තව කාගේ හරි එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදී පුරුදු ගැන කතා කරන්න. ඒ වගේම ඒකාකාරී සිදුවීම් ගැන කතා කරන්නත් අපි සිම්පල් ප්‍රසන්ට් භාවිතා කරනවා. උදාහරණයක් විදිහට මම කිව්වොත් ඔයා ටීවී එක රිමෝට් එක අරගෙන ස්විච් එක ඔන් කරොත් විතරයි ටීවී එක වැඩ කරන්නේ. වෙන ක්‍රමයක් නැහැ ටීවී එක ඔන් කරන්න. ඉතින් ඒක ඒකාකාරී සිදුවීමක්. ඒ විදිහට තමයි ඒ දේ කරන්න තියෙන්නේ. මෙන්න මේ වගේ දේවල් ගැන කතා කරන්න සිම්පල් ප්‍රසන්ට් භාවිතා කරනවා. ඊළඟට සිම්පල් පාස්ට් ගත්තොත් කරලා ඉවර වුණු වැඩ ගැන කතා කරන්න සිම්පල් පාස්ට් භාවිතා කරනවා. සිම්පල් ෆියුචර් අපි භාවිතා කරනවා අපේ ෆියුචර් ප්ලෑන්ස් ගැන, කියන අනාගතයේ සිදුවීම් ගැන කතා කරන්න. ප්‍රසන්ට් කන්ටිනියුස් භාවිතා වෙනවා මේ මොහොතේ යම්කිසි දෙයක් කර ඉන්නවා නම් අපි ඒ දේවල් ගැන කතා කරන්න. එහෙමත් නැත්නම් මේ දවස්වල අපි මොනවද කරන්නේ අන්න ඒ දේවල් ගැන කතා කරන්න. ඊළඟට past continuous අපි යම්කිසි කාලයක් පිටිපස්සට ගියාට පස්සේ, ඒ කියන්නේ අතීතයට ගියාට පස්සේ අතීතයේ යම් කාල පරිච්ඡේදයක් තුල යම්කිසි දෙයක් අපි කර හිටියා කියලා කියන්නේ. මම කකා හිටියා, මම නනා හිටියා, මම ටීවී එක බල හිටියා. මෙන්න මේ වගේ කරමින් සිටපු ක්‍රියාවන් ගැන කතා කරන්න. ඊළඟට present perfect අපි භාවිතා කරනවා ක්‍රම දෙකක් යටතේ. අපිට තියෙන දේවල් ගැන කතා කරන්න. එහෙම නැත්නම් අපි කරලා තියෙන වැඩ ගැන කතා කරන්න. past perfect භාවිතා කරනවා අපිට තිබුණු දේවල් ගැන කතා කරන්න. මට කාර් එකක් තිබුණා, මට ගෙයක් තිබුණා, මෙන්න මේ වගේ දේවල් ගැන කතා කරන්න. එහෙම නැත්නම් අපි කරලා තිබුණු වැඩ ගැන කතා කරන්න. මම අර විදිහට කරලා තිබුණා, මම අර වගේ කෝස් එකක් ෆලෝ කරලා තිබ්බා, මම මේ වගේ විභාගයකට මුහුණ දීලා තිබ්බා. මෙන්න මේ වගේ දේවල් ගැන කතා කරන්න. ඊළඟට present perfect continuous භාවිතා කරනවා. ඔයා ඉස්සර මොකක් හරි ක්‍රියාවක් පටන් ගත්තා. අද වෙනකන් ඔයා ඒ ක්‍රියාව කරනවා එක දිගට. නතර කරලා නැහැ. අන්න ඒ වගේ ක්‍රියාවන් ගැන කතා කරන්න. ඊළඟට past perfect continuous අපි භාවිතා කරනවා. අතීතයේ යම්කිසි කාලයක පටන් ගත්තා, යම්කිසි කාලයක ඉවර කරා. උදාහරණයක් ඉදිරියට කිව්වොත් ජනවාරි වල පටන් ගත්තා, මාර්තු වල ඉවර කරා. මේ වගේ ටයිම් පීරියඩ් එකක් කියලා කාල පරිච්ඡේදයක් සඳහන් කළා යම්කිසි අතීත සිද්ධියක් ගැන කතා කරන්න ඕනේ නම් අන්න ඒ වෙලාවට past perfect continuous අපි භාවිතා කරනවා. ඒ කියන්නේ යම්කිසි කාල පරිච්ඡේදයක් අනිවාර්යයෙන්ම සඳහන් විය යුතුයි. එහෙම නැත්නම් අතීත සිද්ධි ගැන කතා කරන්න simple past භාවිතා කරන්නත් පුළුවන්. මෙන්න මේ වගේ වෙනස්කම් එක්ක මේ වාක්‍ය 9 හරියට භාවිතා කරන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් අරගෙන ඔයාලා විභාගයට යන්න ඕනේ. මොකද මම ආපහු කියනවා මේ වාක්‍ය 9 එක්ක අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන්.
දැන් මේ වාක්‍ය නමයට අමතරව ඔයාලට වෙලාව තියෙනවා නම් සහ ඔයාලා ගාව හරි නෝට් එකක් තියෙනවා නම් ඔයාලා පැසිව් වොයිස් ටික බලාගෙන යන්න. හැබැයි ඔයාලට හරි නෝට් එකක් ඔයාලා ගාව දැන් නැත්නම් හරි නෝට් එකක් හොයාගන්න ක්‍රමයකුත් නැත්නම් පැසිව් වොයිස් වලට ඔයාලට වැය කරන්න කාලෙකුත් නැත්නම් අපිට මේ පැසිව් වොයිස් එක එන ප්‍රශ්න ටික අතාරින්න සිද්ධ වෙනවා. හැබැයි වෙලාව තියෙනවා නම් මේක බලාගෙන යන්න. මොකද පැසිව් වොයිස් වලින් සාමාන්‍යයෙන් ප්‍රශ්න 5ක් 6ක් අහනවා. ඒ කියන්නේ ඇක්ටිව් වොයිස් එකක් දීලා පැසිව් වොයිස් වලට චේන්ජ් කරන්න තමයි ගොඩක් වෙලාවට එන්නේ. simple present passive, past passive, future passive, present continuous passive, past continuous passive, present perfect passive, past perfect passive කියන එක මෙන්න මේ ටික බලාගෙන ගියොත් ඔයාලට මේ ප්‍රශ්නේ ගොඩ දාගන්න පුළුවන්. හැබැයි ගොඩක් අය මේ පැසිව් වොයිස් අමාරුයි කියනවා, පැටලෙනවා කියනවා. මේ පැසිව් වොයිස් වලට යොදන verb එකේ කියන්නේ past participle verbs මතක නැහැ කියනවා. මෙන්න මේ හේතුන් එක පැසිව් වොයිස් අමාරුයි කියලා අතාරිනවනේ. හැබැයි මේ ඇක්ටිව් වොයිසස් ඒ කියන්නේ මම මේ කියලා දුන්න වාක්‍ය 9 නම් ඒ විදිහට අතාරින්න බෑ. මොකද මේ වාක්‍ය 9 නැතුව අපිට පේපර් එකේ කිසිම දෙයක් කරන්න බෑ. ඒක නිසායි මම ඔයාලට කිව්වේ මේ වාක්‍ය 9 අනිවාර්යෙන් බලාගෙන යන්න. වෙලාව තියෙනවා නම් පැසිව් වොයිස් ටිකත් බලාගෙන යන්න. දැන් අපි කතා කරමු කොහොමද මේ වාක්‍ය එක්ක ප්‍රශ්න නිර්මාණය වෙන්නේ කියලා. ඔයාලට ගොඩක් වෙලාවට එනවා මෙන්න මේ වගේ ප්‍රශ්න කීපයක්. ඒ කියන්නේ වැරදි විදිහට වාක්‍යයක් නිර්මාණය කරලා තියෙනවා. ඒක නිවැරදි කරලා ලියන්න කියනවා. ඒ කියන්නේ has එන්න ඕන තැනට have කියලා භාවිතා කරනවා. did කියලා එන්න ඕන තැනට does කියලා භාවිතා කරනවා. ඊට පස්සේ ඔයාලට කියනවා හරියට හරි වාක්‍ය නිර්මාණය කරන්න කියලා. ඉතින් මේක කරන්න නම් ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ අර මම කිව්වා වාක්‍ය 9 ගැන. මීට අමතරව ඔයාලගේ ලිවීමේ හැකියාව බලනවා කියලා කියන්නේ ඔයාලට කොටස් කීපයක් එනවා ලියන්න. සමහර විට පැරග්‍රාෆ් එකක් ලියන්නේ. එහෙම නැත්නම් මැසේජ් එකක්. එහෙමත් නැත්නම් නෝට් එකක් ලියන්න එනවා. එහෙමත් නැත්නම් ලෙටර් රයිටින් එකක් එනවා. ඔෆිෂියල් ලෙටර් එකක් වෙන්නත් පුළුවන්. ඒක ප්‍රයිවට් ලෙටර් එකක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ එසේ රයිටින් එකක් නම් කොහොමදත් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්න ඕන අපි. එහෙමත් නැත්නම් ස්ටෝරි රයිටින් එකකුත් එන්න පුළුවන්. දැන් අපි දන්නේ නැහැ හරියටම මොකක් එයිද කියලා. ඒක නිසා මේ හැම එකටම රෙඩි වෙලා ගියාම අපිට ලේසි වැඩේ. හිතන්නකෝ ඔයා මුකුත්ම ලියන්න දන්නේ නැහැ කියලා මේ කිසිම දෙයක් ගැන. ඒත් ඔයාලට පුංචි පුංචි කොටස් කීපයක් ලියලා ලකුණු එකතු කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම කිව්වොත් හිතන්නකෝ ඔයා ලෙටර් එකක් ලියන්න කියලා ගත්තට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා ඔයාට ලෙටර් එකක් ලියන්න කියලා. ඔයා මේකේ කිසිම දෙයක් ලියන්න දන්නේ නැහැ. හැබැයි ඔයාට පුළුවන් නේද අදාළ ලිපිනයන් අදාළ තැන්වල ලියන්න. ඊට පස්සේ dear sir madam කියන කොටස ඔයාලට ලියන්න පුළුවන්. ඊළඟට ඔයා ලියන්න යන්නේ මොකක් ගැනද? ඒකට අදාළ මාතෘකාව ඔයාට ලියන්න පුළුවන්. ඊට පස්සේ sign එක දාන තැන sign එක දාන්න පුළුවන්. මෙන්න මේ වගේ පුංචි පුංචි කොටස් කීපයක් ලියලා මේවටත් පුංචි පුංචි ලකුණු ටිකක් ඇඩ් කරගන්න පුළුවන්. මොකද letter writing එකකට ලකුණු දෙනකොට සම්පූර්ණ ලියුමට විතරක් නෙමෙයිනේ ලකුණු දෙන්නේ. structure එකට ලකුණු කීපයක් ලැබෙනවා. ඒ වගේම පොදුවේ ලෙටර් රයිටින් එකක් ලියනකොට ලියන වාක්‍ය පොදු වාක්‍ය කීපයක් තියෙනවා. මම ඒ ටිකත් ඔයාලට උගන්වනවා. ඉතින් මේ ටික කඩපඩම් කරන් ගිහලා මේ ටික ලිව්වත් ඔයාලට ලකුණු කීපයක් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් අපි කතා කරමු මේ කොටස් කීපය අපි කරන්නේ කොහොමද පේපර් එකේ කියලා. මුලින්ම අපි කතා කරමු නෝටිස් එකක් ලියන්නේ කොහොමද කියලා. නෝටිස් එකක් ලියනවා කියලා කියන්නේ අනිවාර්යයෙන් ලියවෙන්න ඕනේ කරුණු ටික විතරයි අපි ලියන්න ඕනේ. ගොඩාක් දේවල් ඡේද ගණන් ලියන එක හරි ක්‍රමේ නෙමෙයි. එහෙම ලිව්වොත් ඔයාලට නිවැරදි ලකුණු ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. ලියන්න ඕනේ කරුණු ටික මොනවද? ඒ කරුණු ටික ඩිරෙක්ට් ලියන එක විතරයි නෝටිස් එකක් ඇතුළත අපි කරන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට පේපර් එකේ ඔයාලට දෙන්නේ කොහේ හරි මොකක් හරි එක්සිබිෂන් එකක් තියෙනවා. එහෙම නැත්නම් වෙනත් මොකක් හරි උත්සවයක් තියෙනවා. මේ ගැන දැනුවත් කරන්න නෝටිස් එකක් ලියන්න කියනවා. එහෙමත් නැත්නම් ඔයාලගේ ස්කූල් බෑග් එක හරි අත්ඔරලෝසුව හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි නැති වෙලා තියෙනවා. ඒ ගැන දැනුවත් කරලා නෝටිස් එකක් ලියන්න කියලා කියනවා. ගොඩක් වෙලාවට පාසල ආශ්‍රිත දෙයක් සම්බන්ධ කරගෙන තමයි මේ නෝටිස් එක ලියන්න එන්නේ. ඉතින් අපි මේ ප්‍රශ්න කීපයට ලෑස්තිලා ගියොත් මේ වැඩේ ලේසි අපිට. හිතන්නකෝ නෝටිස් එකක් ලියනකොට මුලින්ම අපි කරන්න ඕනේ මොකක්ද? ඔයාලා නෝටිස් එකක් ලියන්න පටන් ගත්ත ගමන්ම නෝටිස් කියන වචනය ලොකුවට හයිලයිට් කරලා ලියන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නෝටිස් එකේ විස්තර ලියන අකුරු වල ප්‍රමාණයට වඩා ටිකක් විශාල කරලා ලොකුවට නෝටිස් කියලා ලියලා පුළුවන් නම් ඒක හයිලයිට් කරන්න. හයිලයිට් කරන්න කියන්නේ මම මේ ලොකු වැඩ දාන්න කියනවා කියන එක නෙමෙයි. පෑනෙන් දෙතුන් පාරක් ඒ කුඩි ලිව්වනම් ඒක හයිලයිට් වෙලා වෙනම පේනවා. ඊට පස්සේ ඔයා නෝටිස් එක පටන් ගන්නවා කියලා හිතන්නකෝ.
කොහොමද මේක කරන්නේ? දැන් ඔයාලා හිතයි මම කිසිම දෙයක් ලියන්න දන්නේ නැහැ නේ කියලා. හිතන්න මොන ක්‍රමයකින් හරි නෝටිස් එකක් ලියන්න આવොත් මෙන්න මේ පොදු වාක්‍ය ඔයාලට අනිවාර්යයෙන්ම ලියන්න පුළුවන්. It is to inform you all. මෙන්න මේ වාක්‍ය කඩපාඩම් කරගෙන යන්න එතනදී. ගිහිල්ලා ලියන්න පටන් ගන්නකොටම මොන නෝටිස් එක ලියන්න පටන් ගත්තත් ඒ කියන්නේ මොකක් හරි උත්සවයක් ගැන ඉන්ෆෝම් කරන්න තිබ්බත් එහෙම නැත්නම් නැති වුණු දෙයක් ගැන ඉන්ෆෝම් කරනවා ලිව්වත් මොන විදිහේ නෝටිස් එකක් ලියන්න පටන් ගත්තත් it is to inform you all කියලා ඔයාලට ඒ නෝටිස් එක පටන් ගන්න පුළුවන්. ඉතින් මේ වාක්‍ය අනිවාර්යම වාක්‍යයක්. දැන් හිතන්නකෝ ඔයා ඊට පස්සේ මොකක්ද ලියන්න ඕනේ කියලා. දැන් මේ පොදු වාක්‍ය ලිව්වට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ ප්‍රශ්නයෙන් ඔයාට අදාළ කොටස වෙන් කරලා ගන්න එක. ඒ කියන්නේ ඔයාගේ ප්‍රශ්නය ඇතුළත ඔයාට දීලා තියෙන්නේ ඔයා හිතන්නකෝ ඔයාගේ ස්කූල් බෑග් එක නැති වෙලා තියෙනවා. ඒ ගැන නෝටිස් එකක් ලියන්න කියලා. එහෙනම් ඒ ස්කූල් බෑග් එක නැති වුණා කියන කොටස ඔයාගේ ප්‍රශ්නෙන් වෙන් කරලා අරගෙන මේ පොදු වාක්‍ය ඛණ්ඩයට එකතු කරන්න. දැන් මම මෙතන උදාහරණයක් විදිහට නෝටිස් එකක් ලියලා තියෙනවා. මගේ පොදු වාක්‍ය මම මෙතන ලියලා තියෙනවා. It is to inform you all. ඊට පස්සේ මම ලියලා තියෙනවා that I have lost my school bag in playground. කොහේද කියන එක මම ලියලා තියෙනවා direct. ඊට පස්සේ ඒකේ ස්වභාවය මම ලියලා තියෙනවා. It is black and brown color with 2 pockets. ඊළඟට whoever finds it please return to the school office. ඊළඟට my name කියලා නමත් ඊට පස්සේ grade එක ලියලා දීලා තියෙනවා. මෙන්න මෙච්චරයි නෝටිස් එකක අඩංගු විය යුත්තේ. දැන් ඔයා මේක හොඳට කටපාඩම් කරගෙන ගියා නම් ඔයාගේ අත්ොල්ලෝසුව නැති වුණා කියලා කිව්වොත් ඒකත් මේ විදිහටම ඔයාලට ලියන්න පුළුවන්. හැබැයි එතනදී මේ 2 pockets කියන එක නම් අයින් කරලා දාන්න ඕනේ. ඊට පස්සේ කලර් එක මේ විදිහටම ඔයාලට ලියන්න පුළුවන්. අනිත් එකත් මේ විදිහටම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ මොකක් හරි විෂයකට අදාළ පොතක් නැති වුණා කියලා ලියන්නවත් ඒත් මේ විදිහටම ලියන්න පුළුවන්. ඊට පස්සේ පොඩ්ඩක් කතා කරමුකෝ කොහේ හරි තියෙන එක්සිබිෂන් එකක් ගැන නෝටිස් එකක් ඔයාලට ලියන්න ආවා කියලා. එහෙනම් ඒ වෙලාවට මේ නෝටිස් එක බලාගෙන යන්න. Our school is organizing a science exhibition on 15th July 2019 at our school media hall. ඔන්න තියෙන දිනේ කිව්වා තියෙන තැන කිව්වා. ඊට පස්සේ 8 am to 3 pm. ඒ කියන්නේ තියෙන වෙලාවත් කිව්වා. We welcome the students who have interested to join with us. මෙන්න මේ විදිහට ඩිරෙක්ට් කියන්න ඕනි දේ කියලා මේ නෝටිස් එක නවත්තන්න පුළුවන්. දැන් මේ ටික බලාගෙන ගියා කියන්නේ මේ නෝටිස් එක බලාගෙන ගියා කියන්නේ පුළුවන් නම් කටපාඩම් කරගෙන හරියන්න කමක් නැහැ. එතනදී ඔයාලට එන ඕනේ නෝටිස් එකක් ගලපලා මේ වාක්‍යයත් එක්ක එකතු කරලා අදාළ නැති වාක්‍ය කපලා ඕනේ වාක්‍ය ටික තියාගෙන ඔයාලට නෝටිස් එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව ලැබෙනවා. දැන් අපි කතා කරමු මැසේජ් එකක් ලියන්නේ කොහොමද කියලා. පේපර් එකේ සමහර වෙලාවට මෙන්න මේ වගේ ප්‍රශ්න ඔයාලගෙන් අහනවා. ඔයාට යාළුවෙගේ බර්ත්ඩේ පාටි එකකට යන්න බැරි වුණා. ඒක නිසා යාට මැසේජ් එකක් තියන්න කියලා කියනවා. එහෙමත් නැත්නම් ඔයා යාළුවෙගේ පොතක් ඉල්ලගත්තා. ඒක රිටර්න් කරන්න යනකොට යාළුවා ගෙදර හිටියේ නැහැ. ඒක නිසා යාට මැසේජ් එකක් ලියන්න කියලා කියනවා. මේක ඔයාලා කරන්නේ කොහොමද? ගොඩක් අය මෙතනදී වරද්ද ගන්නවා. මොකද ගොඩක් අය මේ මැසේජ් එක ලියනවා ලියුමක් වගේ ගොඩාක් ටිකට. මෙහෙම ලිව්වහම ඔයාලගේ ලකුණු අඩු වෙන එක විතරයි වෙන්නේ. ඔයාලා ලොකු විස්තරයක් ලිව්වා කියලා සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ඔයාලට ලැබෙන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්නේ මගින් යාලා බලන්නේ ඔයාලට සරලව සංක්ෂිප්තව යම්කිසි දෙයක් ලියන්න පුළුවන්ද නැද්ද කියලා බලන එක. ඒක නිසා වාක්‍ය 4-5ක් භාවිතා කරලා මැසේජ් එකක් ලියලා ඉවර කරන්න ඕනේ අපි. ලොකු විස්තර කිසිසේත්ම ලියන්නේ නැහැ. ඒ වගේම තව දෙයක් මම කියලා දෙන්නම්. ඔයාලා යම්කිසි දෙයක් ඉංග්‍රීසියෙන් ලියන්න යනවා නම් ඉංග්‍රීසියෙන් හිතන්න යන්න එපා. ඔයාලා කොලයක් අරගෙන සිංහලෙන් ලියන්න ඕනේ දේ ඉස්සෙල්ලා ලියා ගන්නටක් ගාලා පොඩියට ඉක්මනට ලියාගෙන යන්න. ඊට පස්සේ ඒ එක වාක්‍ය ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරන්න. මේක තමයි තියෙන ලේසිම විදිය. ගොඩක් අය ඉංග්‍රීසි පේපර් එකේ ලියන දේවල් ලියන්න ගියාම හොඳට ඉංග්‍රීසියෙන් හිතනවා. ඊට පස්සේ ඒ ඉංග්‍රීසි වාක්‍ය නිර්මාණය කරන්න ග්‍රැමර් ටිකක් හිතනවා. මේ විදිහට ග්‍රැමර් ටික හිතනකොට ලියන්න හිතපු දේ අමතකයි. ලියන්න හිතපු දේ ලියන්න try කරනකොට ග්‍රැමර් ටික අමතකයි. ඒක නිසා මේ වැරද්ද නම් කරන්න එපා. ලියන්න ඕනේ දේ ඉස්සෙල්ලා සිංහලෙන් හිතන්න. ඊට පස්සේ ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරගන්න. මේක තමයි ලේසිම ක්‍රමය. දැන් මම මෙතන උදාහරණයක් විදිහට දීලා තියෙන මැසේජ් එකක් ලියන්නේ කොහොමද කියන ඔයාලට බලා ගන්න. මෙතනදි මම ලියලා තියෙන්නේ මෙන්න මේ විදිහට. Dear Namali. මේක අනිවාර්යයෙන්ම ඔයාලා ලියන්න ඕනේ. ඔයා මැසේජ් එක යවන්නේ කාටද? ඒ කෙනාගේ නම Dear Namali හරි දීලා තියෙන නමක් එහෙම නැත්නම් ඔයාට අවශ්‍ය නමක් මෙතනට දාන්න.
ඊට පස්සේ මම ලියලා තියෙනවා sorry my dear friend I couldn't participate to your birthday party because my mother got sick. දැන් මම මෙතනදී කියන්න ඕනේ ඔක්කොම කන්නුවට කියලා තියෙනවා. මට බර්ත්ඩේ පාටි එකට එන්න බැරි වුණා. ඇයි එන්න බැරි වුණ හේතුව කියලා තියෙනවා මම. වාක්‍ය කීපය භාවිතා කරලා තියෙන්නේ. ඊට පස්සේ මම යාගේ බර්ත්ඩේ එකට විශ් කරලා තියෙනවා ඔන්න. I wish you a special day will bring you lots of happiness, love and fun. ඔච්චරයි. ඊට පස්සේ ඔයාගේ නම සයින් එක යටින් දාන්න පුළුවන්. මෙන්න මේ විදිහට මැසේජ් එකක් ඉවර කරන්න ඕනේ වාක්‍ය 4කින් 5කින්. ඊළඟට අපි කතා කරමු letter writing එකක් ලියන්න කොහොමද කියලා. මේකට ගොඩක් අය බයයි. මම කලිනුත් කිව්වා වගේ ඔයා මොකක් හරි ඉංග්‍රීසියෙන් ලියන්න යනවා නම් ඉංග්‍රීසියෙන් හිතන්න යන්න එපා. සිංහලෙන් හිතන්න. ඊට පස්සේ ඒක ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරන්න. දැන් ලියුමක් කිව්වහම ඒක පුද්ගලික ලියුමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රාජකාරී මට්ටමේ ලියුමක් වෙන්නත් පුළුවන්. මේ දෙකටම අපි රෙඩි වෙලා යන්න ඕනේ. එතකොට පුද්ගලික ලියුමක් නම් ඒක හරිම ලේසි. දකුණු පැත්තේ උඩ වගේ ඇඩ්‍රස් එක ලිව්වා. ඊට පස්සේ ඩියර් කියලා දාලා වගේ යාළුවගේ නම ලිව්වා. අවශ්‍ය විස්තරය ලියන්න තමයි තියෙන්නේ. හැබැයි පටන් ගැනීම සඳහා ඔයාලට වාක්‍යයක් ඕනේනේ. කොහොමද මේ වාක්‍ය අපි තෝරපේරගන්නේ? මම මෙතන එක වාක්‍යයක් තියලා තියෙනවා. It's been so long since your last visit. So I thought I should write you. මේක ලියලා ඔයාට පුළුවන් ඕනෙම පෞද්ගලික ලිපියක් ආරම්භ කරන්න. ඊට පස්සේ ඔයාට අවශ්‍ය කරුණු ටික ලියාගෙන යන්න තමයි තියෙන්නේ. මෙහිම ලියද්දී ඔයාලට මතක ඇති මම වාක්‍ය නමයක් ගැන කියලා දුන්නා. මෙන්න මේ වාක්‍ය නමය පාවිච්චි කරලා ඔයාලට කියන්න ඕනේ දේ පැහැදිලිව කියා ගන්න පුළුවන්. හැබැයි මෙතනදී ලොකු නිර්මාණශීලීත්වයක් මේ ලෙටර් එකට එකතු වෙන්නේ නැහැ. මොකද අපි අනිත් ග්‍රැමර් කොටස් එකතු කරන්නේ නැහනේ. මම කිව්වනේ හැම ග්‍රැමර් කොටස් ටිකක්ම ඉගෙනගෙන එකපාර විභාගෙට ලියන්න යන්න බැහැනේ දැන් මේ තියෙන කාලෙත් එක්ක. ඒක නිසා ඔයාලා මුකුත්ම දන්නේ නැත්නම් මේ වාක්‍ය නමය ඉගෙන ගන්න කියලා කිව්වනේ. ඉතින් මේ වාක්‍ය නමය ඔයාලට මෙතනදී භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඔයා දන්නවනම් ඔයාලට පුළුවන් අනිත් ග්‍රැමර් කොටස් පාවිච්චි කරලා ගොඩාක් ලස්සන මේ ලියුම ලියන්න. ඒක හොඳයි. හැබැයි දන්නේම නැත්නම් මේ වාක්‍ය නමය භාවිතා කරන්න ඔයාට කියන්න ඕනේ දේ කෙලින්ම කියලා යම් කිසි කරුණු ටිකක් එකතු කරගෙන ඒ කියන්නේ ඡේද දෙකක් විතර ලියලා ඊට පස්සේ ඔයාට මේ ලියුම නවත්තන්න පුළුවන්. එතකොට මෙතනදී හරිම ලේසි පුද්ගලික ලියුම ලියා ගන්න. මොකද අපිට ලොකු දේවල් කරන්න නැහැ. හැබැයි රාජකාරී මට්ටමේ ලියුම ලියනකොට එහෙම බෑ. මොකද රාජකාරී මට්ටමේ ලියුම ලියනකොට වෙනම ආකෘතියක් තියෙන්නේ. දකුණු පැත්තේ උඩ ඔයාගේ ඇඩ්‍රස් එක ලියනවා. වම් පැත්තේ උඩ ඔයා කතා කරන්න යන පුද්ගලයාට අදාළ ආයතනයේ ඇඩ්‍රස් එක ලියන්න ඕනේ. ඊට පස්සේ මතක් කරලා ඔයා ටොපික් එක ලියන්න ඕනේ. ඔයා කතා කරන්න යන්නේ මොකක් ගැනද කියන එක ගැන. මේක ගොඩක් අය අමතක කරනවා. දැන් හිතන්නකෝ ඔයාට ප්‍රශ්නයක් විදිහට දීලා තියෙන්නේ මොකක් හරි ඔයාගේ කම්පැනි එකට ගත්ත භාණ්ඩයක් හරියට වැඩ කරන්නේ නැහැ. ඒ ගැන ඔයා ඒ භාණ්ඩෙ මිලදී ගත්ත ආයතනයට යම්කිසි දැනුවත් කිරීමක් කරන්න ඕනේ. ඉතින් මේ වෙනුවෙන් මැනේජර්ට ලියුමක් ලියන්න තමයි ඔයාලට තියෙන්නේ. එහෙනම් ඊට අදාළ ටොපික් එක ඔයා ලියන්න ඕනේ මේ ලියුමේ. මේ විදිහට ඔයාට දෙන්නේ මොන ප්‍රශ්නේද ඊට අදාළ ටොපික් එක ලියන්න ඕනේ. ඒ ටොපික් එක ලියනකොට ඔයාට ඒ කොටස ඔයාට දීලා තියෙන ප්‍රශ්නෙම්ම ගලවලා ගන්න පුළුවන්. ඒක ඒ විදිහටම ගලවලා අරගෙන ටොපික් එකක් විදිහට ලියන්න තමයි තියෙන්නේ. අමතක කරන්න එපා ටොපික් එක අන්ඩර්ලයින් කරන්න. ඊට පස්සේ ඔයාට පටන් ගන්න පුළුවන් dear sir madam කියලා ලියුම ලියන්න පටන් ගන්න පුළුවන්. ඕනෙම රාජකාරී ලියුමක් ලියනවා නම් මෙන්න මේ වාක්‍ය දෙක මතක තියාගෙන යන්න. හිතන්නකෝ ඔයා යම්කිසි පුද්ගලයෙක්ට යම් දෙයක් ඉන්ෆෝම් කරන්න තමයි යන්නේ. එහෙනම් ඔයාට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. I am writing this letter to inform you කියලා ඉන්ෆෝම් කරන්න තියෙන දේ ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා යන්නේ කාගෙන් හරි මොකක් හරි රික්වෙස්ට් එකක් කරන්න. හිතන්නකෝ ඔයාගේ පාසලේ ලයිබ්‍රරි එකක් නැහැ. ඔයා කවුරු හරි ආයතනයක ප්‍රධානියකින් ඉල්ලනවා මූල්‍ය ආධාරයක් ලබා දෙන්න පාසලට ලයිබ්‍රරි එකක් නිර්මාණය කරගන්න කියලා. අන්න එතනදී ඔයා කරන්නේ රික්වෙස්ට් එකක් නෑ ඉන්ෆෝම් කරන්න යනවා නෙමෙයි මොනවා හරි. එතකොට ඔයාට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. I am writing this letter to request. ඊට පස්සේ ඔයාගේ රික්වෙස්ට් එක ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ වාක්‍ය දෙක පාඩම් කරගෙන යන්න. අදාළ වාක්‍ය නිවැරදි ලෙස භාවිතා කරන්න ඔයාගේ රාජකාරී ලියුමේදී. රික්වෙස්ට් එකක් නම් ඊට අදාළ වාක්‍ය යම්කිසි දෙයක් ඉන්ෆෝම් කරනවා නම් ඊට අදාළ වාක්‍ය ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට ආරම්භයක් ගත්තට පස්සේ ඉතිරි වාක්‍ය ටික කොහොම හරි ගලපගෙන වට ලියන්න පුළුවන්.
එහෙම ලියා ගන්නම් බැරි වුණා කියලා හිතන්නකෝ. දැන් මෙතනදී ඔයා ඇඩ්‍රස් ටික ලියලා තියෙනවා, ටොපික් එක ලියලා තියෙනවා, එක වාක්‍යයක් ලියලා තියෙනවා. මේවටත් පොඩ ඔයාලට ලකුණු එකතු වෙනවා. අමතක කරන්න එපා එන්නේ දේ. ඊළඟට ඔයාලට එනවා පැරග්‍රාෆ් එකක් ලියන්න සමහර වෙලාවට. ඒ කියන්නේ මොකක් හරි විස්තරයක් දීලා ඒකට අදාළව ඡේදයක් නිර්මාණය කරන්න කියනවා. මෙතනදී ගොඩක් අය වරද්ද ගන්න දෙයක් තමයි සාමාන්‍යයෙන් අපිට පැරග්‍රාෆ් එකක් ලියන්න දෙනකොට වචන ප්‍රමාණයක් දෙනවා. වචන 50යි 60යි මෙන්න මේ වගේ වචන ප්‍රමාණයක් දෙනවා. ඊට අදාළව විතරක් ලියන්න ඡේදේ. ඊට වඩා ගොඩාක් ලිව්වම ගොඩාක් ලකුණු ලැබෙනවා කියලා හිතන්න එපා. ඊට පස්සේ මම කලින් කිව්වා වගේ සිංහලෙන් ලියලා ඒක ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරන්න. මෙහෙම කරද්දී ඔයාලට සමහර වෙලාවට හිතේ මේ වාක්‍ය මම දන්නේ නැහැ ඉංග්‍රීසියට හරවන්න කියලා. එතකොට අර සිංහලෙන් ලියුව එක තව ටිකක් සරල කරලා ලියන්න. බර වචන දාන්නේ නැතුව ලොකු වචන දාන්නේ නැතුව සරල කරලා ලියන්න. ඊට පස්සේ අන්න ඒක ඉංග්‍රීසියට හරවන්න. මොකද කියන දේ නිර්මාණශීලීව කිව්වහම ලකුණු කීපයක් එකතු වෙනවා වගේම කියන දේ ඩිරෙක්ට් නිවැරදි ක්‍රමයක දාලා ලියලා තියෙනවා නම් එතනදිත් ඔයාලට ලකුණු කීපයක් එකතු වෙනවා. ඉතින් අපි මේ නිර්මාණශීලී බව පැත්තක තියලා අපේ ලියන වාක්‍ය හරියට ලියලා ලකුණු ටිකක් එකතු කරගන්න බලමු. ඊළඟට අපි කතා කරමු එසේ රයිටින් එක ගැන. මේ එසේ රයිටින් එක නිසාම ගොඩක් අය මේ ඉංග්‍රීසි පේපර් එක අවුල් කරගන්නවා. පොඩ්ඩක් හිතලා බලන්න සමහර අය ඉංග්‍රීසි පේපර් එක ගත්ත ගමන් කරන්නේ එසේ රයිටින් එකට අදාළ මාතෘකාව කියවන එක. ඕක තේරුනේ නැත්නම් ඉදිරි ප්‍රශ්න ටිකත් අවුල් කරගන්නවා. එහෙම කරන්න එපා. එසේ රයිටින් එක කියන්නේ ඔයාලගේ ඉංග්‍රීසි පේපර් එකේ තියෙන එක ප්‍රශ්නයක්. තවත් ප්‍රශ්න ගොඩාක් තියෙනවා ඔයාලට ලකුණු එකතු කරගන්න පුළුවන් වෙන. තියෙන ලොකුම සහ අමාරුම එකම ප්‍රශ්නේ එසේ රයිටින් එක කියලා හිතලා ගොඩාක් අය මේ පේපර් එක අවුල් කරගන්නවා. මම නම් කියන්නේ ගත්ත ගමන් එසේ රයිටින් එකට අදාළ මාතෘකාව කියවන්න යන්නවත් එපා. ඔයාලා යම්කිසි කාලයක් ඉතිරි කරගන්න එසේ රයිටින් එක ලියන්න. හැබැයි අන්තිමට ගන්න එක. ඊට කලින් තියෙන ප්‍රශ්න ටික ඉවර කරන්න. අන්තිමට ගන්න එසේ රයිටින් එක ලියන්න. ගොඩක් වෙලාවට මේ එසේ රයිටින් එක එන්නේ කාලීන මාතෘකාවකට අදාළව. දැන් මේ කාලේ නම් ගොඩක් පරිසරය ගැන කතා වුණා. සමහර විට ඒ ගැන යම්කිසි රචනාවක් ලියන්න එන්න කියලා එන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මාතෘකාවක් එන්නත් පුළුවන්. දැන් හිතන්නකෝ කොහොම හරි අන්තිමට දැන් මේ එසේ රයිටින් එක ලියන්න ගත්තට පස්සේ ඔයාට මේ රචනාවට අදාළ මාතෘකාව තේරුණා. එහෙනම් ඔයා ලියන්න පටන් ගන්නෙ කොහොමද? දැන් ඔයා මේම රචනාව ලියන්න පටන් ගත්ති කීයටවත් අර කලින් කිව්ව දෙයමයි ඉංග්‍රීසියෙන් හිතන්න යන්න එපා. ඔයා කරන්න ඕනේ ඔයා ලියන්නේ මොකක්ද ඒකට අදාළ කරුණු ටික කොටස් 5කට විතර කඩා ගන්න. ඒ කියන්නේ පළවෙනි ඡේදෙ මම ලියන්නේ මේ කරුණු ටික කියලා ලියනවා. දෙවෙනි ඡේදෙ ලියන්නේ මේ කරුණු ටික කියලා පොඩ්ඩක් මාක් කරගන්නවා. තුන්වෙනි ඡේදෙ ලියන්නේ මේ කරුණු ටික කියලා මාක් කරගන්නවා. මේ විදිහට ඡේද 5කට විතර අදාළව කරුණු ටික ලියලා ඊට පස්සේ ඒ ටික ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරන්න. මෙහෙම කරද්දිත් ලියනවා කපනවා කුරුටු ගන්නවා. මෙහෙම කරන්න යන්න එපා. ඔයාලට ෂුවර් නැත්තම් ඒ වාක්‍යම වෙන කොලයක ලියලා බලන්න. ඒක ෂුවර් කියලා දැන්නට පස්සේ ඒක ඒ විදිහටම අරගෙන ඔයාට අදාළ ස්ථානය ලියන්න. එහෙම නැතුව කුරුටු ගාලා කපලා එහෙම ගොඩක් අවුල් කරාට පස්සේ මේ පේපර් එක ඒක බලන කෙනාටම ලොකු වෙහෙසක් ගන්න වෙනවා. ඒක නිවැරදිද කියලා පරීක්ෂා කරන්න. එතකොට ඔයාලා සාර්ථක නැහැ එතනදී. ඒක නිසා කපන්න කොටන්න යන්න එපා. දෙපාරක් තුන්පාරක් වුණාට කමක් නැහැ. ඒත් හැමතිස්සෙම සැරින් සැරේ කපලා කුරුටු ගාලා පේපර් එක අවලස්සන කරන්න යන්න එපා. ඒ වගේම ඔයා ලියන දේ ඔයා දන්නේ නැති ග්‍රැමර් කොටස් දාලා අවුල් කරගන්න යන්න එපා. ඔයා දන්නවනම් හරියටම මේක ලියන්න පුළුවන් මේ විදිහට කියලා එන්න ඒ අදාළ කොටස ඔයා දන්න විදිහට හරියට ලියන්න. එහෙම නැතුව ෂුවර් නැති ග්‍රැමර් කොටස් පාවිච්චි කරලා ඔයා නිවැරදිව ලියන එකත් වරද්ද ගන්න එපා. අමතක කරන්න එපා. ඔයා සිංහලෙන් පොඩි ස්ට්‍රක්චර් එකක් හදාගෙන ඊට පස්සේ තමයි ඔක ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ. ඒ වගේම දැන් අපි මෙහෙම රචනාව ලියාගෙන යනකොට සමහර අය ටිකක් ලියනවා තියෙන වචන ටික ගණන් කරනවා. තව ටිකක් ලියනවා ආපහු වචන ටික ගණන් කරනවා. මොකද එසේ රයිටින් එකක් ලියන්න දෙනකොට අපිට තීරණය කරලා දීලා තියෙනවා වචන 200ක් 300ක් අතර එහෙම නැත්නම් 150 200ක් අතර මෙන්න මේ වගේ ගාණක් අපිට තීරණය කරලා දීලා තියෙනවා. ගොඩක් අය රචනාව ලියන අතරේදී වචන ගණන් කරන්න යනවා. එහෙම කරන්න එපා. ඔයා මුලින් රචනාව ලියන්න. ඊට පස්සේ වචන ටික ඕනනම් ගණන් කරලා බලන්න. එතකොට වචන අදාළ ප්‍රමාණයට වඩා අඩුයි නම් තව එක ඡේදයක් නිර්මාණය කරන්න මේ වචන ටික හරියට ගලප ගන්න පුළුවන් වෙන්න. ඒ කියන්නේ වචන ප්‍රමාණය නිවැරදි කරගන්න පුළුවන් වෙන්න.
එහෙම නැතුව ටිකක් ලියනවා ගණන් කරනවා ටිකක් ලියනවා ගණන් කරනවා. ඒ මෝඩ වැඩේ නම් කරන්න යන්න එපා. මොකද එතනදී සිද්ධ වෙන්නේ ඔයාලගේ කාලය අපතේ ඇරීමක් විතරයි. ඊට පස්සේ පේපර් එකේ මැද හරියෙන් ඔයාලට ප්‍රශ්නයක් එනවා. පොයම් එකක් කියවලා හරි දීලා තියෙන පැරග්‍රාෆ් එකක් කියවලා හරි ඔයාලගෙන් අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න. ගොඩක් අය මේ ප්‍රශ්නේ මග අරිනවා අර දීලා තියෙන දේ කියවන්න කම්මැලිකමට. එහෙම නැත්නම් දීලා තියෙන දේ කියවුවම තේරුනේ නැහැ කියලා හිතලා. මේක නම් කරන්න එපා. එහෙම කරොත් ඒක හරි අපරාධයක්. මොකද අපිට ගොඩාක් ලකුණු ලබා ගන්න පුළුවන් මේ ප්‍රශ්න කීපයට උත්තර ලිව්වොත්. ලියන්නේ කොහමද කියලා මම කිව්වොත් දැන් දීලා තියෙන්නේ මොකක්ද? ඒක සම්පූර්ණයෙන් කියවගෙන යන්න එපා. එහෙම පොඩ්ඩක් කියවන්න. පොඩ්ඩක් කියවද්දී ඔයාලට සමහර විට තේරෙයි සමහර විට තේරෙන්නේ නැති වෙයි. ඒත් කමක් නැහැ. ඔයාලට දීලා තියෙනවනේ මොකක් හරි ප්‍රශ්නයක්. මුලින් පොඩ්ඩක් කියවන්න ඊට පස්සේ පළවෙනි ප්‍රශ්න දෙකට උත්තර ලියන්න උත්සාහ කරන්න. දැන් ඔයාලට දීලා තියෙන ප්‍රශ්නයට අදාළ වචන තියෙනවනේ. මේ වචනම ඔයාට දීලා තියෙන පොයම් එකේ එහෙම නැත්නම් ඔයාට දීලා තියෙන පැරග්‍රාෆ් එකේ තියෙන්නට තියෙනවා. ඉතින් එන්නේ ඒ වචන ටික අල්ලගත්තොත් ඔයාලට ලියන්න පුළුවන් උත්තරෙත් අල්ලගන්න පුළුවන්. මෙහෙම උත්තරේ ලියද්දී ඔයාගේ වචනෙන් ඔයා උත්තරේ නිර්මාණය කරන්න යන්න ඕනේ නැහැ. ඒ පොයම් එකේ තියෙන වාක්‍ය හරි එහෙම නැත්නම් පැරග්‍රාෆ් එකේ තියෙන වාක්‍ය හරි ඩිරෙක්ට් ඒ විදිහටම අරගෙන ඔයාලට ලියන්න පුළුවන් උත්තරේ විදිහට. එතනදී ඔයාලගේ ලකුණු අඩු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයා හොඳටම දන්නවා නම් ඔයාට නිර්මාණාත්මකව වෙන විදිහට මේ උත්තර ටික කියන්න පුළුවන්. හැබැයි එම දන්නේ නැත්නම් කෙලින්ම අරගෙන අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරයක් විදිහට ලියන්න පුළුවන්. මේ විදිහට ලියන්න උත්සාහ කරන්න. මොකද මෙතනදී අපිට ලකුණු ගොඩක් ලබා ගන්න පුළුවන්. කියවන්න කම්මැලි කියලා නම් මේ ප්‍රශ්නේ අතාරින්න යන්න එපා. එහෙම කරොත් ඔයාලට ලොකු ලකුණු ප්‍රමාණයක් මිස් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඉංග්‍රීසි පේපර් එකෙන් ලකුණු හොරා ගන්න. උත්සාහ කරලා බලන්න මේ ක්‍රම ටික විභාගෙට යන්න කලින් මේ ක්‍රම ටික ප්‍රැක්ටිස් කරලා යන්න. ඔයාලට පුළුවන් වෙයි ලේසියෙන්ම පේපර් එකට මුහුණ දෙන්න. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝස් ඔයාලා බලන්න කැමති නම් අපිව තාමත් subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න. ඒ වගේම අපේ අලුත් YouTube channel එක Viral Beam English Academy කියන YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ තිරේ දිස්සන දුරකථන අංකයට WhatsApp මගින් හෝ ටෙක්ස් මෙසේජ් මගින් කෙටි පණිවිඩයක් යොමු කළා ඔයාලට පුළුවන් අපි නිර්මාණය කරලා තියෙන ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කර ගැනීමේ DVD පටය මිලදී ගන්නත්. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් අප ඉදිරිපත් කරන විශේෂිත වූ පාඩම් පෙළකටයි මේ ඔබ අප සමග සම්බන්ධ වන්නේ. සක්විති රණසිංහස් English for O level students. විභාගයට තව මාසයක් වෙන කාලයක් තිබියදී අප දිනපතා මේ පාඩම් පෙළ ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරනවා. ඉංග්‍රීසි විෂයට තවත් ලකුණු 30ක් 40ක් වැඩිපුර ගන්න ඔබට සහාය වනු පිණිස. රචනා ලිවීම පිළිබඳවත් අපි ඔබට සහාය වෙන්න සූදානම්. පළමුවෙන් ටෙන්සර්ස් 12 අපි ආවරණය කරමු. මෙහිදී සාමාන්‍යයෙන් ටෙන්සර්ස් ආරම්භ වන්නේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වලින් උනාට ඔබ අමනාපයක් නැහැ නේද? අපි මුලින්ම ප්‍රසන්ට් පර්ෆෙක්ට් ටෙන්ස් වලින් ආරම්භ කරනවාට. හොඳයි. ප්‍රසන්ට් පර්ෆෙක්ට් ටෙන්ස්. මෙහිදී වර්තමාන පූර්ණ කාලය නමින් හඳුන්වන මේ වාක්‍ය රටාව අප යොදා ගන්නවා මෙන්න මේ වගේ වාක්‍ය පරිවර්තනය කරන්න. නිමල් ඇවිල්ලා. නිමල් has come. ශාන්ත ගිහිල්ලා. ශාන්ත has gone. පියල් කරලා ඒක. පියල් has done it. සිංහල ක්‍රියාපදයක් අග ලා ශබ්දයක් ඇසෙන විට ඇවිල්ලා ගිහිල්ලා යන ආදී වශයෙන් එබඳු ප්‍රකාශ පරිවර්තනය කිරීමට යොදා ගන්නා බස්වහරයි මේ. නිමල් ඇවිල්ලා මේ වෙලාවේ මේ අවට ඉන්නවා නම් තමයි අපි නිමල් has come කියලා අදහස පළ කරන්නේ. ශාන්ත ගිහිල්ලා කියලා අපි කියන්නේ ඔහු මේ වෙලාවේ කොහේ හරි ගිහිල්ලා නම්. එනම් මේ වර්තමාන මොහොතත් එක්ක යම් සම්බන්ධයක් තියෙනවා මේ වාක්‍යයේ. ශාන්ත has gone. ශාන්ත ගිහිල්ලා. පියල් කරලා ඒක. පියල් has done it. කරනවා ක්‍රියාපදයේ do past participle අවස්ථාව done. ඒ අදාළ ක්‍රියාව කරලා ඒ කරපු දේ ඔහුගේ අතේ තියෙනවා. එවිට අපි කියනවා පියල් කරලා ඒක කියලා. පියල් has done it. අපි දැන් සලකා බලමු මේ වාක්‍ය රටාවේ නිර්මාණ විදිහ. present perfect tense වාක්‍ය රටාව නිර්මාණය වන්නේ subject නැත්නම් උක්ත පදයෙන් ආරම්භ කොට. දෙවනුව යෙදෙනවා has හෝ have යන කොටස් දෙකෙන් එකක්. ඒක වචන ආරම්භයක් සමග has යෙදිය යුතු වෙනවා. බහුවචනයේ සමග have යෙදිය යුතු වෙනවා.
බහුවචනයේ සමග පමණක් නෙවෙයි අපි have යොදන්නේ. I සහ you සමග have යෙදිය යුතු වෙනවා. I have, you have යන ආදී වශයෙන්. We have, they have. ඒ වගේම තුන්වන පියවරට අදාළ ක්‍රියාපදයේ past participle අවස්ථාව නැතහොත් අතීත කෘදාන්තය යෙදිය යුතුයි. බොහෝ විට බොහෝ ක්‍රියාපදවල past participle සකස් වන්නේ ක්‍රියාපදයේ අග ded හෝ ied එකතු වීමෙන්. ඒ අනුව අපිට සඳහන් කරන්නට පුළුවන් ඇය සම්පූර්ණ කරලා මගේ වැඩේ. She has completed my job. Completed. C-O-M-P-L-E-T-E-D. C-O-M-P-L-E-T-E-D. Completed. ඇය සම්පූර්ණ කරලා මගේ වැඩේ. She has completed my job. එලෙසම අපිට සඳහන් කරන්නට පුළුවන් මම ගෙදර වැඩ කරලායි ඉන්නේ. කරලායි ඉන්නේ. I have done my homework. I යන ප්‍රකාශයෙන් ආරම්භ වන විට දෙවන පියවර නිතරම have යෙදිය යුතු බව හොඳින් මතකයේ රඳව ගන්න. උත්තම පුරුෂ ඒක වචනය වන I බහුවචන ගණයලා සලකනවා. මම ගෙදර වැඩ කරලායි තියෙන්නේ. I have done my homework. මෙහිදී ඔබට මේ ප්‍රකාශ කෙටි කරන්නත් පුළුවන්කම තියෙනවා. I have කෙටි වූ විට එය I ලෙස යෙදෙනවා. apostrophe කමා එකත් එක්ක we යෙදිය යුතු වෙනවා. එලෙසින්ම we have කෙටි කළොත් මේ ආකාරයටම view වෙනවා. we apostrophe කමා ඊළඟට ve කියන අක්ෂර දෙක සටහන් කළ යුතුයි. ඊළඟට ඒක වචන කෙටි කිරීම වලදී ඔබ යෙදිය යුතු වන්නේ has කෙටි කිරීමේදී s අකුර පමණයි. ඒ අනුව she has කෙටි කළොත් ඔබ ලිවිය යුතු වන්නේ she's ලෙසයි. apostrophe කමා එකත් එක්ක s අකුර පමණයි සටහන් කළ යුතු වන්නේ. මෙහිදී බොහෝ විට අප සඳහන් කරන්නේ නුදුරු අතීතයේ සිදු වූ ක්‍රියාවන්. නමුත් මේ සෑම ක්‍රියාවකටම යම් වර්තමාන ප්‍රතිඵලයකුත් තිබෙනවා. ඇය ඇවිල්ලා she has come නැත්නම් කෙටිවහර she's come. ඇය ගිහිල්ලා she has gone නැත්නම් කෙටිවහර she's gone. ඇය දැකලා මාව she has seen me. ඇය දැකලා මාව she has seen me. ක්‍රියාපදයේ see past participle අවස්ථාව seen. ඇය දැකලා මාව she has seen me. ඒ වගේම අපි සඳහන් කරනවා නම් ඒගොල්ලෝ දැකලා අපිව they have බහුවචනයි. It's a plural sentence. They have seen us. ඔවුන් අපව දැකලා. මේ සියලුම වාක්‍ය වලින් යම් වර්තමාන සම්බන්ධයකුත් පෙන්වනවා. ඔවුන් අපිව දැකලා ඒ පිළිබඳව ඔවුන්ට මතකයක් තිබෙනවා. ඒ නිසා අපි කියනවා ඔවුන් අපිව දැකලා කියලා. They have seen us. මම දුන්න සල්ලි නැත්නම් මම දීලායි තියෙන්නේ සල්ලි. නුදුරු අතීතයේ හඟවමින් අපි කතා කරනවා නම් අපිට කියන්න පුළුවන් I have given money යනුවෙන්. වාක්‍ය ආරම්භ කරන්නේ I උත්තම පුරුෂ ඒක වචනේ දෙවන පියවර have ඊළඟට give යන ක්‍රියාපදයේ past participle අවස්ථාව given ලෙස යෙදෙනවා. මම සල්ලි දුන්නා. I have given money. මම සල්ලි දීලායි තියෙන්නේ. මම වෙනස් කරලායි තියෙන්නේ මගේ සැලැස්ම. I have changed my plan. change යන ක්‍රියාපදයේ d අකුර එකතු වූ විට changed ලෙස යෙදෙනවා. මම වෙනස් කරලායි තියෙන්නේ මගේ සැලැස්ම. I have changed my plan. මම වෙනස් කළා මගේ සැලැස්ම කියලා මේන් අදහස ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් මේ සියලුම වාක්‍ය වලින් නුදුරු අතීතයක් පැවසෙනවා. ඒ වගේම වර්තමානයත් එක්ක සම්බන්ධයකුත් පෙන්වනවා. අපි තවත් ඒක වචන වාක්‍ය කිහිපයක් ගමු. ඇය ලියලා ලියුමක්. She has written a letter. write යන ක්‍රියාපදයේ අතීත කාලයේ නම් යෙදෙන්නේ wrote කියලා. W-R-O-T-E wrote. නමුත් අපිට මෙහිදී අවශ්‍ය වන්නේ මේ ක්‍රියාපදයේ written කියන ස්වරූපය. එනම් ක්‍රියාපදයේ තුන්වන රූපය. මේ උච්චාරණය වන්නේ written ලෙස. ඒ අනුව ඇය ලියලා ලියුමක්. She has written a letter. ලියුමක් a letter. ඒ වගේම මම ලිව්වා ලියුමක් නැත්නම් මම ලියලායි තියෙන ලියුමක්. I have written a letter. මම කියුවා ඒ පොත. I have read that book. මේ වාක්‍යයෙන් ඔබට අදහස් කරන්නට පුළුවන් මම ඒ පොත කියවලා තියෙනවා යන වෙන. read යන ක්‍රියාපදය my මේ වගේ සටහන් කළේ. නමුත් මේ ක්‍රියාපදයේ past participle අවස්ථාව මෙතනදී අපි දාන්න ඕනේ. මේ read කියන ක්‍රියාපදයේ past participle එක අකුරු වෙනස් වෙන්නේ නැහැ. ස්පෙලිං වෙනස් වෙන්නේ නැහැ. උච්චාරණය පමණක් වෙනස් වෙනවා read යනුවෙන්.
මම කියුවා ඒ පොත නැත්නම් මම කියවලා තියෙනවා ඒ පොත. ඒ පොත යනුවෙන් ඔබ සඳහන් කළ යුතු වන්නේ that book. මේ පොත යනුවෙන් සඳහන් කරනවා නම් මෙය this book වෙනවා. මම කියවලා තියෙනවා මේ පොත. I have read this book. මම කියවලා තියෙනවා ඒ පොත. I have read that book. මේ ආකාරයට ඔබට present perfect tense වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා. බොහෝ විට ක්‍රියාපදයාගේ ලා ශබ්දයක් ඇසෙනවා. ඇවිල්ලා, ගිහිල්ලා, කරලා, දීලා යන ආදී වශයෙන්. මේ ක්‍රියාපදවලට ස්පෙලිං මතක තියාගන්නත් ඕනේ. give, given, G I V E N. ඇය දීලා සල්ලි. She has given money. හොඳට මතක තියාගන්න ආධුනික සිසුන් මම හිතනවා බොහොමයක් මේ වැඩසටහන නරඹනවා ඇති කියලා. කර්තෘ කෙනෙක් වාක්‍ය නිර්මාණයේදී වාක්‍ය ආරම්භයේ සිටිය යුතුමයි. ඇය කරලා ඒක. She has done it. ඔහු දීලා සල්ලි. He has given money. ඔහු වෙනස් කරලා ඔහුගේ අදහස. He has changed his idea. ඔහුගේ අදහස. His idea. ක්‍රියාව කරන්නේ වාක්‍ය ආරම්භයේ නිතරම ඉන්නවා. එයත් වැදගත් ලක්ෂණයක්, සුවිශේෂී වූ ලක්ෂණයක් මේ වාක්‍ය නිර්මාණවලදී විශේෂයෙන් මේ අප මුලින්ම සාකච්ඡා කරන කර්තෘකාරක වාක්‍යවලදී. ඒ වගේම අපි සඳහන් කරනවා නම් ඔහු ඇවිල්ලා ඉන්නේ. He has come. ඔහු ඇවිල්ලා ඉන්නේ අම්මත් එක්ක. He has come with his mother. ඇය ඇවිල්ලා ඉන්නේ ඇගේ අම්මත් එක්ක. She has come with her mother. HER her යන පදය. ඇය ඇවිල්ලා ඉන්නේ ඇගේ අම්මත් එක්ක. She has come with her mother. මම සම්පූර්ණ කළා මගේ උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරලා ඉන්නේ මේ වෙනකොට කියලා අපි සඳහන් කරනවා. I have completed my higher education. I have completed කියලා වාක්‍ය නිර්මාණය වෙන්නේ. I have completed. මෙහිදී අනිවාර්යයෙන්ම D අකුර එකතු වෙනවා නැත්නම් ED එකතු වෙනවා නැත්නම් IED එකතු වෙනවා ක්‍රියාපදයේ past participle එක සකස් කර ගැනීමට. I have completed my higher education. මම මගේ උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරලායි ඉන්නේ. මේ විදිහට නුදුරු අතීතයේ සිදු වූ ක්‍රියාවන් පිළිබඳව සඳහන් කරන්නට විශේෂයෙන්ම දැකලා තියෙනවා, අහලා තියෙනවා වැනි වාක්‍යවලදී නම් ඔබට ඒ පිළිබඳව හොඳ මතකයක් තියෙනවා නම් ඒ බඳු අදහස් පළ කරන්නටත් මේ භාවිතය යොදා ගන්නට පුළුවන්කම තියෙනවා. මම ඔයාව දැකලා තියෙනවා මීට කලින්. I have seen you before. දකින්නවා ක්‍රියාපදයේ see past participle අවස්ථාව seen. මම ඔයාව දැකලා තියෙනවා මීට කලින්. I have seen you before. Before this ලෙස දාන්නට එපා. before කියලා විතරක් යදුවාම ඇති. I have seen you before. මම අහලා තියෙනවා ඔයා ගැන. I have heard about you. අහලා තියෙනවා. දැන් මුලින්ම දැකලා තියෙනවා කියලා අපි ගත්තා. I have seen. අහලා තියෙනවා නම් hear කියන ක්‍රියාපදයට D අකුර එකතු වුණාම heard ලෙස උච්චාරණය වෙනවා. heard. I have heard about you. ඔයා ගැන. ගැන කියන අදහස ගන්නෙ about කියන පදේ. ඔයා ගැන about you. I have heard about you. මීළඟට ඔබට විභාගයේදී ලැබෙනවා බොහෝ විට වෘත්ත ප්‍රස්ථාර නැත්නම් ස්තම්භ ප්‍රස්ථාර වැනි දේවල්. වෘත්ත ප්‍රස්ථාර pie charts එහෙම නැත්නම් ස්තම්භ ප්‍රස්ථාර bar charts නැත්නම් bar graphs වගේ දේවල් ඔබට විභාගයේදී ලැබෙනවා. මෙලෙස ඔබට ලැබෙන bar charts වලදී කරුණු ගොනු කරන්නට present perfect tense යොදා ගන්නට හැකියාව තිබෙනවා. මේදී මතකයේ රඳව ගන්න ලිඛිත වහරානුව ගියොත් present perfect tense පරිවර්තනය වන්නේ මේ ඇත කියන වචනය වාක්‍ය අවසානයේට එන ආකාරයටයි. අපි සඳහන් කරනවා නම් මිල වැඩි වී ඇත යනුවෙන් මේ පරිවර්තනය වන්නේ present perfect tense වලින්. මිල වැඩි වී ඇත යනුවෙන් අපි සඳහන් කරන්නේ price has increased. price has increased. මිල වැඩි වී ඇත. මේ increase කියන පදය සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ ඉලක්කගත වචනයක්. මෙවැනි වචන තියෙනවා නිතර විභාගයේදී අපිට අවශ්‍ය වෙන. ඒ නිසා මේ වචනේ අතහරින්නට එපා. ස්පෙලිං එක්කම මතක තියාගන්න. INCREASCD. INCREASCD. D අකුර යෙදුවේ past participle එක සකස් කර ගන්නට. මිල වැඩි වී ඇත. price has increased. එලෙසින්ම ඔබට සඳහන් කරන්නට පුළුවන් අලවිය වැඩි වී ඇත. අලවිය යන පදය අප නිර්මාණය කරනවා. පළමුවෙන් මේ බහුවචන පදයක් sales. දැන් දෙවන පියවරට have යෙදිය යුතු වෙනවා. ඊළඟට වැඩි වී ඇත යන අදහස ලබා ගැනීමට increased ලෙස යෙදිය යුතු වෙනවා. අලවිය වැඩි වී ඇත. sales have
increased. අලෙවිය වැඩි වී ඇත. එමෙන්ම ඔබ සඳහන් කරනවා නම් අලෙවිය අඩු වී ඇත යනුවෙන් sales have decreased ලෙස සඳහන් කළ යුතු වෙනවා. decreased අලෙවිය අඩු වී ඇත. decreased වෙනකොට increase කියන පදයේ in කියන අකුරු දෙක ඉවත් කරලා de කියන අකුරු දෙක මුලට එකතු කළ යුතු වෙනවා. මේ වචන දෙකම සාමාන්‍ය පෙළ විභාගයේ මෙවර විභාගයට මා ඔබට ලබා දෙනවා ඉලක්කගතව අනිවාර්යෙන් මේ වචන දෙකෙන් ඔබට ස්තම්භ ප්‍රස්ථාරයකට හෝ වෘත ප්‍රස්ථාරයකට පිළිතුරු ලියන්න අවස්ථාව ලැබෙනවාමයි. ඒ අනුව ඔබ සඳහන් කළ යුතු වෙනවා අලෙවිය අඩු වී ඇත යනුවෙන් ලියනවා නම් sales have decreased. ඊළඟට ඔබට සඳහන් කරන්නට අවශ්‍ය නම් ප්‍රතිශත පිළිබඳව. සමහර විට වෘත ප්‍රස්ථාරවල ප්‍රතිශත වශයෙන් දී තිබෙනවා යම් සංඛ්‍යාත්මක තොරතුරු. ඔබ ඒවා වාක්‍ය බවට හැරවිය යුතු වෙනවා විභාගයේදී. මෙතනදී මතක තියාගන්න හොඳින් percentage කියන වචනය ප්‍රතිශතයේ යෙදෙන ඉංග්‍රීසි වචනය මේ වචනය ස්පෙලිං එක මතක තියාගන්න. ඔබට මෙවර විභාගයේදී අනිවාර්යෙන් අවශ්‍ය වන වචනයක්. percentage ප්‍රතිශතය P E R C E N T A G E. දැන් මේ percentage කියන වචනය ඔබ ඊළඟට සම්බන්ධ කළ යුතුයි of කියන පදයක් එක්ක. of වලින් සම්බන්ධ කරලා අපි කියනවා විභාගයේ ලැබෙන ප්‍රශ්නයට අනුව කවරක ප්‍රතිශතයද කියලා. දැන් ඔබට ලැබිලා තියෙන අලවිය සම්බන්ධව වෘත ප්‍රස්ථාරයක් නම් මෙතෙන්ට එන්න ඕනේ sales කියන වචනේ. දැන් ඔබ සකස් කරලා තියෙනවා percentage of sales කියලා යෙදුමක්. අලෙවි ප්‍රතිශතය. දැන් අලෙවිය ගැන නෙවෙයි. සමහර විට කතා කරන්නේ වෙනත් දෙයක් පිළිබඳව වෙන්නට පුළුවන්. අපි හිතමු percentage of tea exports. සමහර විටක තේ අපනයනය පිළිබඳව වුන් කතා කරනවා නම් එතනදී ඔබ විභාගයේදී ඒ ලැබෙන වචනමාලාව අනුව බලලා percentage කියන වචنين පටන් ගන්නවා, of වලින් සම්බන්ධ කරනවා, ඊළඟට ඒ අදාළ වචනේ මෙතෙන්ට රිංගව ගන්න ඕනේ. දැන් මේ අපි තාම ලියලා තියෙන්නේ තේ අපනයන ප්‍රතිශතය කියන එක විතරයි. තේ අපනයනයේ ප්‍රතිශතය. දැන් ඊළඟට වාක්‍යයක් හදනවා නම් ඔබ මේකේ මේ කොටස උක්ත කරලා මේ කොටස වාක්‍ය මුලට දාලා වාක්‍ය හදාන්න පුළුවන්. එතනදී මේ percentage කියන වචනය සලකන්නට ඕනේ උක්ත පදයේ හැටියට. ඒ කියන්නේ මේක තමයි වාක්‍ය මුල වචනය වෙන්නේ. ඒ අනුව මෙතෙන්ට ගැලපෙන විදිහට දෙවන පියවරට ඔබ යොදන්න ඕනේ has කියන වචනය. percentage of tea exports has වැඩි වී ඇත කියලා කියන්න අපි යොදනවා increased කියලා. වැඩි වී ඇත. දැන් ඒ අනුව විභාගයේ දීලා දෙන තොරතුරු අනුව යමින් ඔබ ලියන්න ඕනේ කොයි මාසයේදීද වැඩි වෙලා තියෙන්නේ කියලා in December. December මාසයේ මේ විදිහට මාසය සඳහන් කරනකොට ඊට මුලින් in යොදලා has හෝ have වාක්‍ය මැදට යොදලා ක්‍රියාපදයට d අකුර යොදන්න මතක තියාගන්න. පහසුවෙන් ඔබට මේ විදිහේ වාක්‍යයක් ගොඩනගලා මේ bar charts පිළිබඳව තොරතුරු තවදුරටත් විස්තර කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබට අලෙවිය පිළිබඳව නම් කතා කරන්න තියෙන්නේ percentage of sales. දැන් මේ වචනේ තමයි උක්ත වෙන්නේ. ඒ අනුව දෙවෙනි පියවර has. percentage of sales has increased. එමෙන්න අඩු වෙලා නම් යම් මාසයකදී ඒක ලියනවා ඊළඟ වාක්‍ය හැටියට percentage of sales has decreased in November. November මාසයේදී. මේ මාස 12 අකුරු පාඩම් කරගන්න. සතියේ දවස් 7ට අකුරු පාඩම් කරගන්න. ඒ විභාගයේදී ඔබට අවශ්‍යමයි. දැන් අපිට සඳහන් කරන්නට අවශ්‍ය නම් අලෙවිය වැඩි වී ඇත කියන එක මම නැවත ගන්නම් ඒ සරල වැකිය. දැන් අලෙවිය කියන වචනේ විතරක් මම ගත්තොත් මේක බහුවචනයක් වෙනවා. percentage කියන වචනේ අතහැරලා තියෙන්නේ දැන් මම. අලෙවිය කියන පදේ විතරක් ගත්තා. අලෙවිය වැඩි වී ඇත කියනවා නම් sales have increased. ඉතින් ඔබට මෙවැනි සරල වැකියක් ලියන්නත් පුළුවන්. සරලම වැකියක්. අලෙවිය වැඩි වී ඇත කියලා කොයි මාසයේද කියලා ඒ විභාගයේ දීලා තියෙන තොරතුරු අනුව ලියන්න. Sales have increased in December. December මාසයේදී. ඒ sales හෝ ඒ දීලා තියෙන දේ බලලා වැඩි වෙලාද තියෙන්නේ අඩු වෙලාද තියෙන්නේ කියලා සටහන් කරා. ඉතින් මේ විදිහේ වාක්‍ය 4ක් 5ක් 6ක් වුණත් ඔබට ලියන්න පුළුවන්කම තියෙනවා මාස වෙනස් කර කර. ඒවට ලකුණු භාගයක් හරි ඔබට අනිවාර්යෙන් ලැබෙනවාමයි. ඉතින් ලකුණු භාගයක් නෙවෙයි ලකුණක් ලැබෙයි. මොකද ඔබ ලස්සනට වචන ගලපනවා වාක්‍ය ගලපනවා. ඔබ නිවැරදිව ඒක වචන බහුවචන භේදය අනුව has හරි have හරි යොදනවා. දැන් sales කියන පදේ බහුවචනයක් ලෙස සැලකපු නිසා ඔබ have යෙදුවේ. ඔබ have යෙදුවේ. අර කලින් වාක්‍යවල percentage කියන වචනේ මුල් වෙච්ච නිසා එතන ඔබ has යෙදුවේ. ඉතින් මේ අපි සඳහන් කළේ
අලෙවිය වැඩි වී ඇත. Sales have increased. මේකෙම මේ වචනේ ඔබට ඉවත් කරලා අවශ්‍ය නම් අලෙවිය අඩු වෙච්ච අවස්ථාවක decreased කියන පදය සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. මේ වචන දෙක පාඩම් කරන් යන විභාගෙට යද්දී අනිවාර්යෙන් ඔබට bar charts වලදී pie charts වලදී අවශ්‍ය වෙනවා. අලෙවිය අඩු වී ඇත. Sales have decreased. මොන මාසයේදීද? in December මාසයේදී. මේ විදිහට ඔබට වෙනත් ඕනෑම කරුණක් සම්බන්ධව මේ ඇත කියන වචනය අගට එන විදිහට පරිවර්තනයක් කරලා වාක්‍යයක් සම්බන්ධ කරන්න අවශ්‍ය නම් මේ present perfect tense කියන වාක්‍ය රටාව දෝතින් තුරුළු කරගෙන යන විභාගෙට යද්දී මම ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. හෙටත් මෙවැනිම පාඩමක් මම ඔබ වෙත ගෙන එනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය වෙනුවෙන් wish you all the best. සක්විති රණසිංහස් O level English second lesson. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා වන පාඩම් පෙළෙහි දෙවැන්නයි මේ. අද අපි සාකච්ඡා කරන්නේ prepositions නැතහොත් නිපාත පද පිළිබඳව. මේදී ජනප්‍රියම නිපාත පද තුනක් අප පළමුව සලකා බලමු. කාලය පැවසීමේදී අප යොදා ගන්නා ජනප්‍රියම නිපාත පද තුන at, on සහ in. at අප යොදා ගන්නේ නිශ්චිතවම වෙලාව හරියටම කියනවා නම් 2:00 at 2:30, 3:00 at 3:30, 4:00 at 4:30. මේදී අවශ්‍ය නම් 5:04ට යනුවෙන් පැවසීමට at 4:30 pm ලෙස ඔබට සඳහන් කළ හැකි වෙනවා. 5:02ට යනුවෙන් පවසනවා නම් at 2:30 pm ලෙස ඔබට සඳහන් කළ හැකි වෙනවා. දවසක් පිළිබඳව සඳහන් කරනවා නම් on Monday යනුවෙන් සඳහන් කළ යුතුයි. සඳුදා, අඟහරුවාදා on Tuesday, සිකුරාදා on Friday, 16 වෙනිදා on 16th, එමෙන්ම 15 වෙනිදා on 15th. මාසයක් පිළිබඳව සඳහන් කරනවා නම් in යෙදිය යුතු වෙනවා. in July, ජූලි මාසයේහි, in August, අගෝස්තු මාසයේහි යන ආදී වශයෙන්. වර්ෂයක් පිළිබඳව සඳහන් කරනවා නම් එහිදී in යන නිපාතය යෙදී යුතු වන්නේ in 1996, in 2010 යන ආදී වශයෙන්. මෙහිදී ඔබට පේනවා යම් අනුපිළිවෙලක් තිබෙනවා මේ පද යෙදීමේ. එනම් කුඩාම ඒකකයේ at, හරියටම වෙලාව කියනවා නම් sharp time එක කියනවා නම් at වලින් සම්බන්ධ කරගන්න. ඒ කුඩාම ඒකකයේ at 2:30 pm. ඊට වඩා තරමක් විශාල ඒකකයේ තමයි දවස් ගැන සඳහන් කිරීම. එහිදී on යෙදී යුතු වෙනවා on Monday, on Tuesday, on Wednesday ලෙස. ඉන් අනතුරුව මාස පිළිබඳව සඳහන් කරනවා නම් in යෙදිය යුතු වෙනවා in July, in August, in September යන ආදී වශයෙන්. වර්ෂ පිළිබඳව කතා කිරීමේදී in යෙදිය යුතු වෙනවා. එහෙනම් මෙහි අපට පෙනෙනවා විශාල වෙන අනුපිළිවෙල අනුවයි මේ at, on සහ in යන නිපාත පද තුන යෙදිය යුතුයි. මේ අප preposition triangle එකක මේ විදිහට ඇඳලා පෙන්වනවා. මෙහි කුඩාම කොටස නියෝජනය කරන්නේ at. එනම් at සමග යෙදෙන්නේ at 2:30, at 3:30 යන ආදී වශයෙන් වන නිශ්චිතවම කාලය සඳහන් කරන අවස්ථාවක්. ඊට වඩා තරමක් විශාල කොටසින් නියෝජනය වන්නේ on යන නිපාතය. එහිදී මේ preposition triangle එකේ on මගින් නියෝජනය වන්නේ දවස්. on Monday නැතහොත් දින. on 16th යන ආදී වශයෙන් වන ප්‍රකාශ. ඊළඟට in යෙදෙන්නේ විශාලම කොටසේ. එනම් මාසයක් පිළිබඳව ඔබ සඳහන් කරනවා නම් ජූලි මාසයේ ලෙස ඔබ සඳහන් කළ යුතු වන්නේ in July. ඒ වගේම වර්ෂයක් පිළිබඳව සඳහන් කරනවා නම් 2017 යනුවෙන් ඔබ සඳහන් කළ යුතු වන්නේ in 2017. මේ ආකාරයට preposition triangle එක ඔබට භාවිතා කළ හැකි වෙනවා. වඩා නිවැරදිව මේ නිපාත පද වාක්‍ය තුල හසුරවන්නට වෙනවා. වාක්‍යයක් අවසානයේදී වඩා නිවැරදිව කෙලෙසද නිපාත පදයක් ගලපන්නේ යන පිළිබඳව හඳුනා ගැනීමට මේ ඔබට ප්‍රබල පිටිවාලක් වේ. මේ ආකාරයටම ස්ථාන පිළිබඳව හැඟවීමට මේ නිපාත පද තුනම අප භාවිතා කරනවා. ස්ථාන හමුවන නිපාතයේ ලෙසත් at භාවිතා කරනවා. ස්ථානයක් නිවැරදිවම ඔබ සඳහන් කරනවා නම් හරියටම අදාළ ස්ථානයේ ඔබ සඳහන් කළ යුත්තේ
at magi. Milisuna question, for example, you can say at home නිවසේදී. එලෙසින් ඔබට කියන්න අවශ්‍ය නම් යම් ලිපිනයක් පිළිබඳව ඔබ පවසනවා at number 23 main street Colombo 12 යන. අංක 23 මහවීදියේ main street Colombo 12. දැන් මේ ලිපිනය සඳහන් කිරීමේදී අංක 23 යන නිශ්චිතම ස්ථානය දක්වා ඇති නිසා එය at number 23 යනුවෙන් සඳහන් කළ යුතු වෙනවා. at number 23 main street Colombo 12. ඔන්මගින් අප පවසන්නේ ප්‍රධාන පාරවල්. එනම් මීට වඩා තරමක් විශාල අවස්ථාවයි ඒ මගින් නියෝජනය වන්නේ. ඒ අනුව ඔබ සඳහන් කරනවා නම් ගාලු පාරේ යනුවෙන් එය on goal road ලෙස සඳහන් කළ යුතු වෙනවා. තරමක් විශාල ප්‍රධාන පාරවල් ගැන කතා කරන්න මේ ඉරේ. එලෙසින්ම ඔබට සඳහන් කරන්නට අවශ්‍ය නම් රත්නපුර පාරේ එය on රත්නපුර road වී යුතු වෙනවා. ඔබ සඳහන් කළ යුතු නම් කොළඹ පාරේ ලෙස on Colombo road ලෙස ඒ සඳහන් කළ යුතු වෙනවා. එලෙසින්ම ඉන් මගින් සම්බන්ධ වන අවස්ථාවන් අප ගතහොත් ඉන් මගින් සම්බන්ධ වන්නේ ඊටත් වඩා විශාල ප්‍රදේශ නගර නාමයක් ඔබට සඳහන් කළ යුතු නම් ඔබ සඳහන් කළ යුතු වෙනවා in Colombo කොළඹ නගරය තුල. එසේ නැත්නම් in London හි ලන්ඩන් වල රටක නමක් සම්බන්ධ කරනවා නම් එහිදී in යෙදෙනවා in Sri Lanka, in Bangladesh, in Pakistan, in England යන ආදී වශයෙන්. දැන් ඔබට පේනවා ස්ථාන හැඟවීමේදී මේ preposition triangle එක එලෙසින්ම ඔබට යොදාගත හැකි බව. අප තවත් නිපාත පද පාඩමකින් ඉදිරියේදී නැවත හමු වෙමු. දිනපතාම අප මෙම පාඩම් පෙළ ඔබ වෙත ගෙන එනවා. ඔබට සාමාන්‍ය පෙළ විභාගයේදී තවත් ලකුණු 20ක් 30ක් වැඩි කර දෙන අරමුණින්. මම ඔබට ජය පතනවා. Wish you all the best. මම සක්විති රණසිංහ. සක්විති රණසිංහස් O level English lesson number 3. මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ සාමාන්‍ය පෙළ විභාගයේදී present perfect tense සහ past perfect tense යන වාක්‍ය රටා දෙක ඔබට මුණ ගැසෙන ආකාරය. අප මින් පෙර පළමු පාඩමේදී present perfect tense යන වාක්‍ය රටාව පමණක් සාකච්ඡා කළා. එය කෙලෙසද භාවිතයට ගන්න යන පිළිබඳව. present perfect tense වාක්‍ය රටාව අප නිර්මාණය කරනු ලබන්නේ උක්තයෙන් ආරම්භ කොට. සබ්ජෙක්ට් එකෙන් පටන් ගන්නවා. ඒ බොහෝ විට ක්‍රියාව කරන්න වෙනවා. දෙවනුව has හෝ have යන කොටස් දෙකෙන් එකක්. තුන්වනුව අදාළ ක්‍රියාපදයේ past participle අවස්ථාව. නැත්නම් අතීත කෘදාන්තය තුන්වනුව යෙදිය යුතු වෙනවා. මේ වාක්‍ය රටාව සාමාන්‍යයෙන් අප යොදන්නේ කටවහරේදී නම් සිංහල ක්‍රියාපදයක් අග ලා ශබ්දයක් යෙදෙන අවස්ථාව. නිමල් ඇවිල්ලා නිමල් has come. ශාන්ත ගිහිල්ලා ශාන්ත has gone. ඔහු කරලා එක he has gone යන පදයේ එහිදී භාවිතා වන්නේ නැහැ. එය present perfect tense වාක්‍ය රටාවේ සුවිශේෂී වැකියක්. been to යන පද දෙකම යෙදීමෙන් ගිහිල්ලා තියෙනවා කියන අදහස ඔබට ලබා ගන්න පුළුවන්. මම ගිහිල්ලා තියෙනවා සීගිරියට. I have been to සීගිරිය. එලෙසම ඔබට සඳහන් කරන්න පුළුවන් මම දැකලා තියෙනවා ඔයාව මීට කලින්. I have seen you before. මීට කලින් before මම ඔයාව දැකලා තියෙනවා. I have seen you. කාලයකට කලින් මම ඔයාව දැකලා තියෙනවා. මම තීරණයක් අරගෙන ඉන්නේ. I have taken a decision. take යන ක්‍රියාපදයේ past participle අවස්ථාව taken ලෙසෙහි භාවිතා වුණා. I have taken a decision. මම තීරණයක් අරගෙන ඉන්නේ. බොහෝ වෙන නුදුරු අතීතයේ සිදු වී අවසන් වූ ක්‍රියා present perfect tense මගින් පැවසෙනවා. ඔබ දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේ බොහෝ විට දෙබසක් එනවා, සංවාදයක් එනවා. ඔබට එහි මුල් කොටස පමණක් දීලා යම් අදහසක් දීලා ඉතිරි කොටස ඔබ සම්පූර්ණ කරන්න ඕන. ලකුණු 15ක් ලැබෙන ප්‍රශ්නයක්. ඒ බඳු
දෙබසක් සම්පූර්ණ කරනකොට A සහ B අතර ඔබට බොහෝ වාක්‍ය මේ present perfect tense මගින් ලියන්න හැකියාව තියෙනවා. මම දැකලා තියෙනවා යාව මීට කලින්. I have seen you before. මම කියලායි තියෙන්නේ අම්මට ඒ ගැන. කියලා තියෙනවා මම කියලායි තියෙන්නේ කියලා. කියන්න ඔබට අවශ්‍ය නම් I have told my mother. tell යන ක්‍රියාපදයේ past participle අවස්ථාව told ලෙස භාවිතා වෙනවා. මම කියලායි තියෙන්නේ අම්මට ඒ ගැන. I have told my mother ඒ ගැන about it. මම කියවලා තියෙනවා ඒ පොත. I have read that book. read යන ක්‍රියාපදයේ අතීත කාලයේ read past participle අවස්ථාවත් read. නමුත් ස්පෙලිං වෙනස් වෙන්නේ නැහැ. read read යන ක්‍රියාපදයේමයි අවස්ථා තුනට මේ දෙන්නේ ස්පෙලිං අනුව. read 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 තුන්වෙනි ක්‍රියාරූපයත් read කියලාමයි. මම කියවලා තියෙනවා. I have read. මම කියවලා තියෙනවා ගම්පෙරළිය. I have read ගම්පෙරළිය. දෙපාරක්. twice. දෙපාරක් කියලා කියන්නේ ඔබ ඉදිරි යුතු වෙනවා twice කියන පදේ. මම දෙපාරක් ගම්පෙරළිය කියවලා තියෙනවා. මා කැමතිම පොත නම් ඔබේ රචනයේ මාතෘකාව my favorite book. ඔබට පුළුවන් එවැනි වචනයක් ලියන්නට. මම කියවලා තියෙනවා. I have read. මම ගම්පෙරළිය කියවලා තියෙනවා. I have read ගම්පෙරළිය. එලෙසම ඔබට බොහෝ විට පරිසර දූෂණය සම්බන්ධ ප්‍රශ්නයකදී තාක්ෂණය නිසා ලෝකයට ඇති වෙලා තියෙන අහිතකර තත්ත්වයන් පිළිබඳ පැවසෙන රචනයකදී ඔබට ලියන්න පුළුවන් වාක්‍යයක් තමයි එය විශාල ප්‍රශ්නයක් බවට පත් වී ඇත. මේ පත් වී ඇත කියන අදහස දෙන්නේ මේ වාක්‍ය රටාව. අපි පළමු පාඩමේදීත් ඒ විග්‍රහ කළා. බවට පත් වී ඇත. බවට පත් වෙනකොට ක්‍රියාපදයේ become ඒ අතීතයේ became වෙනවා. past participle එක වෙන්නේ become යන පදයමයි. become became become. ඒ අනුව එය විශාල ප්‍රශ්නයක් බවට පත් වී ඇත කියනකොට අප වාක්‍ය නිර්මාණය කරන්නේ it has become a big problem යන්නේ. යෙදෙන්නත් ඕනේ. එකක් යන අදහස ගන්න. එය විශාල ප්‍රශ්නයක් බවට පත් වී ඇත. it has become a big issue. ප්‍රශ්නයට issue කියලා කියනවා. ඒ අනුව a big issue කියලා ඔබට ලියන්න පුළුවන්. මේ වචනවල ස්පෙලිං මතක තියාගන්න. දැන් විභාගය අත ළඟ ලකුණු 10ක් 15ක් 20ක් වැඩි කරගන්න මේ බලන්නේ විභාගෙදී. ඒ නිසා ස්පෙලිං අවශ්‍යයි. ISSUE ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් නම් issue කියනවා. නැත්නම් problem කියලා කියන්න පුළුවන්. ඒ අනුව it has become කියන වාක්‍ය රචනාවලදී බොහෝ රචනාවලදී පොදුවේ ලියන්න පුළුවන් වාක්‍යයක් වෙනවා. එය විශාල ප්‍රශ්නයක් බවට පත් වී ඇත. It has become a big issue. big big ISSUE issue. එලෙසින්ම ඔබට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා ලෝකය වෙනස් වී ඇත. The world has changed. වැඩිහිටියන්ට ගරු කිරීම ගැන, දෙමව්පියන්ට ගරු කිරීම ගැන ඔබ ලියන රචනයකදී ඔබට එවැනි දෙයක් කියන්න පුළුවන්. The world has changed. ඒ වාක්‍යයේ අවසානයේ full stop එක නැවතීම ලකුණ තියන්න. The world has changed. CHANGED. දැන් ඒ වාක්‍ය ලියලා ඊට පස්සේ ඔබට කියන්න පුළුවන්කම තියෙනවා කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා ඊළඟ වාක්‍ය පටන් ගන්නකොට නිතරම වාක්‍යයක් පටන් ගන්න ඕනේ කර්තෘ නැත්නම් ක්‍රියාව කරන්නේ කියලා. එතකොට ඔබට අවශ්‍ය වෙනවා ලියන්නට ළමුන් ගරු කරන්නේ නැහැ දෙමව්පියන්ට. Children don't respect their parents. Respect. RESPECT. Children don't respect their parents. Respect කියන ක්‍රියාපදේ මම ඉදී සඳහන් කළේ ගරු කරනවා ක්‍රියාපදේ. Children don't respect their parents. දැන් ඔබට මම පරිසර දූෂණයට සම්බන්ධ රචනයකදී pollution ගැන ලියන රචනයකදී අවශ්‍ය කරන ක්‍රියාපදයක් මුලින් මතක් කරලා ඉන්න. පරිසරයේ දූෂණය වෙනකොට ක්‍රියාපද pollute. මම සාමාන්‍ය විභාගෙ ලියන කාලේ මට මේ ක්‍රියාපදේ හොඳට මතක තිබුණා. මට හොඳට මතකයි අද. POLLUTE pollute. පරිසරයේ දූෂණය වෙනකොට ක්‍රියාපදයක්. මේ ක්‍රියාපදය අතර D අකුර එකතු වුණාම polluted බවට පත් වෙනවා.
people have polluted the whole world. මිනිස්සු මේ ලෝකේ පාරිසරික වශයෙන් දූෂණය කර ඇත කියන අදහස් දෙන ප්‍රකාශයක් මේ. ඉතින් මේ විදිහට present perfect tense කියන වාක්‍ය රටාව ඔබට විභාගයේදී රචනා ලිවීමට බොහෝ විට අවශ්‍ය වෙනවා. ඒ වගේම සංවාද ඔබ තෝරා ගන්නවා නම් මෙම සංවාදයේ හිස් තැන් පිරවීමට බොහෝ විට ඔබට මේ වාක්‍ය රටාව යොදා ගන්න පුළුවන්කම තියෙනවා. අපිට කියන්න අවශ්‍ය නම් අන්න බස් එක ඇවිල්ලා මේ දෙබසේ යම් තැන්වල ඔබ දෙබස ආරම්භ කරනකොට කරන ප්‍රකාශ අන්න කියලා කියන්නේ දෙයා කියලා THERE දෙයා බස් එක ඇවිල්ලා bus has come නැත්නම් අපේ බස් එක ඇවිල්ලා our bus our bus has come මම මේදී උච්චාරණය යොදාගන්නේ සැබවින්ම බ්‍රිතාන්‍ය උච්චාරණ නෙවෙයි සාමාන්‍ය වෙලේ භාගයේ ලියන බහුතරයක් සිසුන්ට ගැළපෙන ආකාරයේ සරල උච්චාරණ මම මේදී යොදාගන්නවා අන්න බස් එක ඇවිල්ලා there our bus has come අපේ බස් එක ඇවිල්ලා ශාන්ත ඇවිල්ලා ශාන්ත has come ඒ අදාළ දෙබසේ ඔබ නියෝජනය කරන චරිත සඳහන් කරමින් මෙවැනි ප්‍රකාශ ඔබට ලියන්න පුළුවන්. මේ කෙනෙක් අහනවා කෝ අම්මා කියලා. Where is your mother? පිළිතුරු දෙන කෙනා කියනවා අම්මා ගිහිල්ලා මාකට් එකට කියලා. Mother has gone to market. මතක තියාගන්න. වාක්‍ය ආරම්භ වෙන්නේ ක්‍රියාව කරන පුද්ගලයාගෙන්. Mother අම්මා තමයි ගිහිල්ලා තියෙන්නේ. Mother has ඒක වචනයි. Gone G-O-N-E. Mother has gone to market. have යෙදෙන්නේ බහුවචනයේ සමග. හෝ I සහ you සමග have යෙදෙන්නේ. මම කරලායි තියෙන්නේ ගෙදර වැඩ. I have done my homework. මම කරලායි තියෙන්නේ. මම දුන්නා. මම දීලායි තියෙන්නේ. මේ නුදුරු අතීතයේ අවසන් වුණු ක්‍රියාවක්. මම දීලායි තියෙන්නේ. I have given. මම දීලායි තියෙන්නේ. ඒක I have given it. මම සම්පූර්ණ කරලායි තියෙන්නේ. ඒ වැඩේ I have completed ඒ වැඩේ කියන්නේ that job. completed complete යන ක්‍රියාපදේ past participle අවස්ථාව. මේ විදිහට සංවාදය ඔබ තෝරා ගන්නවා නම් present perfect tense වාක්‍ය රටාව හොඳින් පුහුණු වෙලා ගියොත් ඒ සංවාදයේ ප්‍රශ්නේම තෝරගෙන ඔබට ගොඩාක් වාක්‍ය present perfect tense එකේ ලියන්න පුළුවන්කම තියෙනවා. present perfect tense වාක්‍ය රටාව බොහෝ විට සිංහල පරිවර්තනවලදී සිංහල ක්‍රියාපදයේ අග ලා શબ્දයේ යෙදෙන භාවිතයට සමානයි. නිමල් ඇවිල්ලා නිමල් has come. ශාන්ත ගිහිල්ලා ශාන්ත has gone. මම ගිහිල්ලා තියෙනවා සීගිරියට. එතන ඉඳන් අපි මතක් කළා been to කියලා දෙන්න ඕන කියලා. I have been to සීගිරිය. I have been to සීගිරිය twice. දෙපාරක් ගිහිල්ලා තියෙනවා. එලෙසින් ඔබට කියන්න පුළුවන් මම වෙනස් කරලායි තියෙන්නේ මගේ අදහස. I have changed my idea. I have changed my idea. ශාන්ත කරලා ඒක ශාන්ත has done it. ශාන්ත ලියුමක් කියවලා. ශාන්ත has sent a letter. ඒ වෙනවා send S-E-N-D. දැන් අපිට ඕනේ මේ ක්‍රියාපදයේ තුන්වෙනි රූපේ sent S-E-N-T. ශාන්ත ලියුමක් කියවලා. ශාන්ත has sent a letter. ශාන්ත මට එවලා. ශාන්ත has sent me a letter. send to me නෙමෙයි send me කියලා ඉන්නේ. ශාන්ත has sent me a letter. මේ වගේ වාක්‍ය ටිකක් අරගෙන යන්න සංවාදයේ ඔබට පහසුවෙන් ලියන්නට පුළුවන්. එකම විශේෂණ එකට ඒ ලකුණු 15න් 7කට 10ක් ගන්න ඔබට හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් අපි බලමු past perfect tense වාක්‍ය රටාව කොහොමද විභාගයේදී අපිට මුණ ගැහෙන්නේ කියලා. past perfect tense වාක්‍ය රටාවේදී විමානයේ සිදුවන්නේ subject එකෙන් පටන් ගන්න දෙවනුව had යන පදයේ නියුතු වෙනවා. තුන්වෙනුව අදාළ ක්‍රියාපදයේ past participle අවස්ථාව. subject එකෙන් පටන් ගන්න දෙවනුව had කියලා යෙදෙනවා. තුන්වෙනුව අදාළ ක්‍රියාපදයේ past participle අවස්ථාවයි යෙදිය යුතුයි. අතීත කෘදාන්තය. මේ වාක්‍ය රටාවට ඒක වචන බහුවචන ભેදයක් නැහැ. සෑම විටකම had කියලාමයි යෙදෙන්නේ. දැන් මේ වාක්‍ය රටාවේ පරිවර්තනය සිදු වෙනකොට සිංහලෙන් අපිට හඬක් ඇහෙනවා ලා හිටියා නැත්නම් ලා තිබුණා කියලා. නිමල් ඇවිල්ලා හිටියා ඊයේ උදේ. අතීතයේදම නැඹුරු වෙච්ච ක්‍රියාව. නිමල් ඇවිල්ලා හිටියා ඊයේ උදේ. නිමල් had come last morning. yesterday morning කියන්න පුළුවන්.
ශාන්ත ඇවිල්ලා හිටියා ඊයේ. ශාන්ත had come yesterday. ඔහු ගිහිල්ලා තිබුණා නුවර. He had gone to Kandy. ඔහු ගිහිල්ලා තිබුණා. He had gone. Go යන ක්‍රියාපදයේ past participle අවස්ථාව. Go, went, gone. ඔහු ගිහිල්ලා තිබුණා නුවර. He had gone to Kandy. ඔහු නුවර ගිහිල්ලා තිබුණා මම යනකොට. He had gone to Kandy. මම යනකොට කියලා අතීත කාල වාක්‍යයකදී ඔබ ලියන්න ඕනේ. When I went කියලා. මම යනකොට. මම යනකොට කියන එක අනාගත කාලයට හෝ වර්තමානයට ලියන්නේ when I go කියලා. අතීත කාල වාක්‍යයකට සම්බන්ධ කරනකොට when I went කියලා යොදන්න ඕනේ. went කියන්නේ go යන ක්‍රියාපදයේ අතීත කාලය. when I went මම යනකොට ඔහු ගිහිල්ලා හිටියා. He had gone. ගිහිල්ලා හිටියා. ඇවිල්ලා තිබුණා. කරලා තිබුණා. ඔහු කරලා තිබුණා මගේ වැඩේ. He had done my job. මේ වාක්‍ය රටාව බොහෝ විට ඔබට හමු වෙනවා සාමාන්‍ය පෙළ විභාගයේදී. ප්‍රකෘති භාෂණය සහ විකෘති භාෂණය කියන පාඩම හා සම්බන්ධ. කෙනෙක් කියපු දෙයක් ඔහුගේ වචන වලින්ම කියනවා නම් අපි මේකට කියනවා ප්‍රකෘති භාෂණය කියලා. direct speech. ඒ අනුව නිමල් කිව්වා නිමල් said ශාන්ත ඇවිල්ලා කියලා. දැන් නිමල්ගේම වචන වලින් කියනවා නම් ශාන්ත ඇවිල්ලා කියන්නේ ශාන්ත has come. නිමල් said ශාන්ත has come. මේ විට අපි මේ ශාන්ත has come කියන ප්‍රකාශය පෙරලි කොමා තුල නැත්නම් inverted commas ඇතුලේ ලියන්නේ. ශාන්ත has come. ශාන්ත ඇවිල්ලා. දැන් මේ ශාන්ත ඇවිල්ලා කියන ප්‍රකාශය නිමල්ගේම වචන. මේක අපි අපේ වචන වලින් කියන එකට කියනවා විකෘති භාෂණය කියලා. නිමල් කිව්වා ශාන්ත ඇවිල්ලා කියලා. නිමල් said that ශාන්ත had come. දැන් අපි අපේ වචනයක් බවට අපේ ප්‍රකාශයක් බවට හැරෙමු. නිමල් කිව්වා නිමල් said බව කියන අදහස ගන්නවා that වලින්. නිමල් කිව්වා ශාන්ත ඇවිල්ලා ඉන්න බව. නිමල් said that ශාන්ත had come. ඔහු කිව්වා ඔහු දැකලා තියෙනවා කියලා මාව. He said he has seen me. දැන් ඔහු දැකලා තියෙනවා කියන එක අපි ගන්නෙ he has seen me කියලායි. මේ he has seen me කියන ප්‍රකාශය මම සිම්පල් ලකුණකින් පටන් ගත්ත වාක්‍ය මැද ලියවෙන කොටසක් නිසා මම මැද කොටස විතරක් අරන් පෙන්නනවා. ඔහු මාව දැකලා තියෙනවා කියලායි ඔහු කිව්වේ. He said that he has seen me. දැන් මේ කොටස ලියනකොට පෙරලි කොමා නැත්නම් inverted commas ඇතුලේ ලියන්න ඕනේ. inverted comma යොදන්න ඕනේ. දැන් මේක විකෘති භාෂණය නැත්නම් indirect speech වලින් අපි කියනකොට කියන්න ඕනේ. ඔහු කිව්වා he said that කියන්නේ බව. he had seen me. මේ has එක had බවට මාරු වෙනවා. ඒ විදිහටම අපි කියනවා නම් ඔහු කිව්වා මම කරලා තියෙන්නේ ගෙදර වැඩ කියලා. ඔහුගේ වචන වලින් කියනවා ප්‍රකෘති භාෂණය නැත්නම් direct speech කියන අවස්ථාව. he said that I have done my homework. He said I have done my homework. එතන that කියන පදේ අවශ්‍ය නැහැ. අපි කියනවා he said I have done කියන ප්‍රකාශය. එතන I have done පෙරලි කොමා ඇතුලේ නැත්නම් inverted commas යදලා ඔබ සටහන් කරන්නට ඕන. මේක විකෘති භාෂණය නැත්නම් indirect speech වලින් අපි කියන්නේ he said that he had done his homework. මේ I කියන පදේ he බවට වෙනස් වෙන්නත් ඕන. මම මේ වගේ වාක්‍යයක් සටහන් කරලා පෙන්නන්න. ඔහු කිව්වා he said ඔහු කිව්වේ I have done කියලායි. නමුත් මේ I කියලා කියන්නේ ඔහුටමයි. ඒ නිසා මේ I කියන පදේ දැන් අපි ඔහුට ගැලපෙන විදිහට he කියලාම වෙනස් කරනවා. මේ that කියන්නේ බව කියන අදහස දෙන පදේ he said that he had done ඔහු කළා කියලා. ඔහුගේ ගෙදර වැඩ his homework. He said that he had done his homework. ඔහු කිව්වා ඔහු ඔහුගේ ගෙදර වැඩ කරලායි තියෙන්නේ කියලා. මේ ප්‍රකෘති භාෂණය සහ විකෘති භාෂණය කියලා යෙදෙන අවස්ථාව. ඉතින් මෙතනදී සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබට ලැබෙන්න පුළුවන් ප්‍රශ්න මේ විකෘති භාෂණය යෙදෙන අවස්ථාවන් වල හිස්තැන් පුරවන්න. ඒ අනුව he said that he
කියලා තිබුණොත් ඊළඟට හිස්තැනක් තියෙනවා. ඔයාලට මේ හිස්තැන පුරවන්න වෙනවා. දැන් ඔයාලට මෙන්න මෙතන හිස්තැන සමහර විට පුරවන්න තියෙනවා. මෙහිදී වරහන් තුල ක්‍රියාපදයක් දීලා තියෙනවා do කියලා. මෙතන තියෙන්නේ ඉතිරිපේලිය. දැන් මේ වගේ අවස්ථා සාමාන්‍ය පෙළ විභාගෙදී ඔබට හමු වෙනවා. දැන් ඔබට පේනවා මේ තියෙන විකෘති භාෂණයට සම්බන්ධ අවස්ථාවක් කියලා. ඒ අනුව present perfect tense වලින් නෙවෙයි මේක ඔබ කියන්න ඕනේ. past perfect tense වලින්. මොකද ඔහු කිව්වා කියලා තියෙනවා. ඔහුගේ දර වැඩ කළා කියලා. ඒ සමහර විට මීට කලින් මේ වාක්‍ය දෙන්නට පෙර අදාළ present perfect tense වාක්‍ය සහිත අවස්ථාවකුත් ඔබට දීලා තියෙන්න පුළුවන්. ඒක indirect speech වලට හරවන්න තමයි ඔබට තියෙන්නේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තියෙන බඳු අදහස. ඒකට මේ අදහස තේරුම් අරගෙන මෙතෙන්ට දාන්න ඕනේ he said that he had do වල past participle එක මෙතෙන්ට එන්න ඕනේ done කියලා. ඒ අනුව he said that he had done his homework ලෙස මේ ප්‍රශ්නය ඔබ සම්පූර්ණ කළ යුතු වෙනවා. ඉතින් මේ බඳු ප්‍රශ්න ඔබට විභාගයේදී ලැබෙයි කියලා මට විශ්වාසයි. ඒ සඳහා යම් සූදානමක් ඇතුව යන්න. ඔබට තවත් ලකුණු 10ක් 20ක් හරි වැඩිපුර ගන්න මේ පාඩම් පෙළ ඔබට පිටිවහලක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මම ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. Wish you all the best. මම සක්විති රණසිංහ. Sakpiti Ranasinghe's O-level English lesson number 4. මෙම පාඩමෙන් අප සාකච්ඡා කරන්නේ prepositions නැතහොත් නිපාත පද පිළිබඳ. ඔබට අත්‍යවශ්‍ය නිපාත රාශියක් මෙහිදී මා එක ගුණයකටගෙන සරලව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. විභාගයේදී ඔබට අවශ්‍ය වේ යයි සිතේ. in ඇතුලේ මේක තියන්න කාමරය ඇතුලේ. keep this in the room. මේක තියන්න කාමරේ ඇතුලේ. keep this in the room. මේක දාන්න ඩස්බින් එකට. put this into the dustbin. මේක දාන්න ඩස්බින් එක ඇතුළට. into the dustbin. D-U-S-T-B-I-N dustbin යන පදයේ එහිදී යොදාගත්තේ into යන නිපාතයයි එහිදී අප යොදාගනු ලැබුවේ. ඔබට පුළුවන් ද වහලේ මතට නගින්න? Can you climb onto the roof? Onto the roof. ඔබට පුළුවන්ද වහලේ මතට නගින්න? මතට onto. එලෙසින්ම කවුද එනවා අපේ පැත්තට? Someone is coming towards us. දෙසට towards. T-O-W-A-R-D-S. දෙසට towards. Someone is coming towards us. පූසා ඉන්නේ මේසෙ උඩ. Cat is on the table. උඩ. on යන අදහසින් භාවිතා වන නිපාතය. මම ඔයාව දැකලා තියෙනවා ටෙලිවිෂන් එකේ. I have seen you on television. on. රූපවාහිනී තිරේ මතයි කෙනෙක්ව දකින්නේ අපි. ඒ නිසා නිවැරදි preposition එක නැත්නම් නිපාතය වෙන්නේ on. I have seen you on television. මේක තියන්න ඇතුලේ. keep this inside. මේක තියන්න ඇතුලේ. keep this inside. මගේ ළඟ වාර්තාවක් තිබෙනවා කාලගුණය පිළිබඳව. I have a report on weather. පිළිබඳව යන අදහසින් on භාවිතා වෙනවා. on weather කාලගුණය පිළිබඳව. මොකද ඔබ හිතන්නේ මේ දේශගුණය පිළිබඳව? What do you think? මොකද ඔබ හිතන්නේ what do you think? What do you think about this climate? පිළිබඳව යන අදහසින් about යන පදයක් භාවිතා වෙනවා. About this climate මේ දේශගුණය පිළිබඳව එමෙන්ම පිළිබඳව යන අදහසින් on යන නිපාතයක් භාවිතා වෙනවා. ඒ අනුව අපිට පවසන්නට පුළුවන් what do you think? මොකද ඔබ හිතන්නේ on this climate මේ දේශගුණය පිළිබඳව. What do you think on this climate? මොකද ඔබ හිතන්නේ මේ දේශගුණය පිළිබඳව. at කාලය හඟවන නිපාතය. at 2:30 at 3:30 යන ආදී වශයෙන්. he came at 2:30. ඔහු ආවේ 2:30ට. ස්ථාන හඟවන නිපාතය ලෙසත් ඒ යොදා ගන්නවා
at Kingsbury Hotel. Kingsbury හෝටලයේදී at home නිවසේදී නිවසේ යන අදහසින් යෙදෙන ප්‍රකාශය. ඒ වගේම කුඩා ප්‍රදේශ හඳුන්වන්නත් at භාවිතා කරනවා. යම් මාවතක් ගැන කියන්න කුඩා පාරක් ගැන කියන්න at භාවිතා කරනවා. at railway avenue railway මාවතේ දුම්රියපල වටුමග at railway avenue. මිලකට beyond යන නිපාතය ඔබ්බෙන් යන අදහස ලබා දෙනවා. beyond the limit සීමාවෙන් ඔබ්බට. beyond the curtain තිරයෙන් ඔබ්බේ. beyond the curtain. beyond the sky ආකාශයෙන් ඔබ්බට. beyond the horizon සිතිජයෙන් ඔබ්බට. සිතිජයෙන් එහා යන අදහස එමගින් ප්‍රකාශ වෙනවා. එලෙසින්ම අප සලකා බලමු ජනප්‍රිය නිපාතයක් වන by ඒ විසින් යන අදහස ලබා දෙනවා. by myself මා විසින්ම, by you ඔබ විසින්, by him ඔහු විසින්. ළඟ යන අදහස by මගින් ලබා දෙනවා. by the river bank ගම් යුර අසල, by the tree ගස අසල. එමින්ම by යන නිපාතයෙන් මගින් යන අදහස ලබා ගන්නවා. එබඳු අදහසක් ලබා ගැනීමේදී නම් by සමග යෙදෙන ක්‍රියාපදය ing සහිතව යෙදිය යුතුයි. කියවීම මගින් by reading. You can improve your knowledge by reading books. පොත් කියවීම මගින්. by මගින් යන අදහස ලබා දුන්නා. එහිදී ඒ සමගම යෙදෙන ක්‍රියාපදය ing සහිතව යෙදෙනවා. මෙලෙසින්ම for යෙදීමේදීත් සඳහා වෙනුවෙන් යන අදහස් ලබා දෙන නිපාතේ for සමග ක්‍රියාපදයක් යොදනවා නම් ing සහිතව යෙදිය යුතුයි. පැමිණීම වෙනුවෙන් ස්තුතියි. Thank you for coming. Thank you for coming. for වලට පසුව ක්‍රියාපදය ing සහිතවයි අප භාවිතා කළේ. Thank you for coming. ආවට ස්තුතියි. එලෙසින්ම තිස්සේ හෝ පුරා යන අදහසින් කාලය හැඟවීමේදී for යෙදෙනවා. අවුරුදු දෙකක් තිස්සේ for 2 years. අවුරුදු 10ක් තිස්සේ for 10 years. අවුරුදු 3ක් පුරා for 3 years. සඳහා යන අදහසින් මෙන්ම ටයන්නේ තේරුමිනුත් for භාවිතා වන අවස්ථා තියෙනවා. This is for you මේක ඔයාටයි. This is for you මේක ඔයාටයි. වෙනුවෙන් ඔබ වෙනුවෙන් for you. මම හැමදේම කරන්නේ ඔබ වෙනුවෙන්. I do everything for you. වෙනුවෙන් යන අදහසින් for භාවිතා වෙනවා. මෙලෙසින්ම ජනප්‍රිය නිපාතයක් වෙනවා behind පිටුපස. He is sitting behind me. ඔහු අසුන්ගෙන සිටිනවා මට පිටුපසින්. behind me. in front of ඉදිරියෙන්. now you are standing in front of me. දැන් ඔබ හිටගෙන සිටිනවා මා ඉදිරියේ. දැන් ඔබ අසුන්ගෙන සිටිනවා මා ඉදිරියේ. now you are sitting in front of me. opposite ඉදිරි විශේෂයෙන් ගොඩනැගිල්ලක් ගැන කතා කරනකොට ඒ ගොඩනැගිල්ල පිහිටා තිබෙන්නේ තවත් ස්ථානයකට මුහුණලා යන අදහස ගන්නට opposite යන පදය අප භාවිතා කරනවා. It is situated just opposite සේනානායක building. It is situated පිහිටා ඇත්තේ just opposite හරියටම ඉදිරිපස just opposite සේනානායක building සේනානායක ගොඩනැගිල්ල ඉදිරිපස opposite ඉදිරිපස යන අදහසින් භාවිතා කළ නිපාතය. about පමණ යන අදහසිනුත් ඒ යොදා ගන්නවා. ගැන යන අදහසිනුත් ඒ අප යොදා ගත්තා. පිළිබඳව යන අදහසින් විතර about 10ක් විතර about 10 25ක් විතර about 25. එමෙන්ම විතර යන අදහස ලබා ගැනීමට around යන පදයක් අප යොදා ගන්නවා. around 40ක් විතර. කාලය පිළිබඳව සඳහන් කිරීමේදී අපි කියනවා around 2:45 2:45 විතර. එම about 2:45 යනුත් සඳහන් කරන්නට පුළුවන්. වටා යන අදහසිනුත් around භාවිතා කරනවා. around the field ඒ පිටිය වටා. around the paddy field කුඹුර වටා. around the ground පිට්ටනිය වටා. around යන පදය යොදා ගන්නවා අප වටා යන අදහසින්. එමෙන්ම at යන නිපාතයේ සමහර තැන්වලදී භාවිතා වන්නේ දෙස යන අදහසින්. look at the whiteboard. whiteboard එක දෙස බලන්න.
look at me. Look at me. මා දෙස බලන්න. අප කලින් මේ සාකච්ඡා කළා කාලය හඟවන නිපාතයේ ලෙසත් එමෙන්ම ස්ථාන හඟවන නිපාතයේ ලෙසත්. එලෙසින්ම අප තවත් අතිශය ජනප්‍රිය නිපාතයක් භාවිතා කරනවා beneath. BENEATH. beneath යටින්. beneath the bridge. පාලමට යටින්. beneath your shirt. ඔබේ කමිසයට යටින්. දැන් අපිට සඳහන් කරන්නට පුළුවන් I am wearing a vest beneath my shirt. මගේ shirt එකට යටින් මම යටබැඳීමක් ඇඳගෙන ඉන්නවා. beneath my shirt. මගේ කමිසයට යටින්. beneath the bridge. පාලමට යටින් යන අදහස ලබා දෙන පදය. before පෙර. before 2:30 before 2:30 pm ලෙස දෙනවා ලිඛිත වාරයේදී නම් 2:30ට පෙර. නමුත් before සමග ක්‍රියාපදයක් යොදනවා නම් ing සහිතව යෙදිය යුතුයි. යන්න කලින් before going. after පසු. after සමගත් ලෙසමයි ක්‍රියාපදයක් යොදනවා නම් ing සහිතව. ගියයින් පස්සේ after going. කියවීමෙන් පසුව after reading. ඒ පොතේ මට ආපහු රිටර්න් කරන්න කියුවයින් පස්සේ. please return that book after reading. කියවීමෙන් පසු. එමෙන්න before යන නිපාතය අප යොදා ගන්නවා යම් වැදගත් පුද්ගලයෙකු හමුවේ යන අදහස ලබා ගැනීමට. before the judge. විනිසුරු හමුවේ. විනිසුරු ඉදිරියේ. හමුවේ යන අදහසින් before යන නිපාතය යොදා ගන්නවා. ඔහු ආයාචනා කරමින් සිටියා. බැගෑපත් වෙමින් සිටියා විනිසුරු හමුවේ. He was begging before the judge. ඔහු බොහොම බැගෑපත්ව ආයාචනා කරමින් සිටියා විනිසුරුවරයා හමුවේ. එමෙන්ම අප යොදා ගන්නා ජනප්‍රියම නිපාතයක් වෙනවා below. පහළ. below the limit. ඒ සීමාවට පහළ. below the line. ඒ රේඛාවට පහළ. යම්කිසි සීමාවකට පහළ. below. below 15. පහළවට වඩා අඩු. above. ඉහළින් යන අදහස දෙන පදය. above that limit. ඒ සීමාවට උඩින්. above the limit. සීමාවට උඩින්. above 35. 35ට වඩා වැඩි. above. වැඩි යන අදහසින් භාවිතා වන. සාමාන්‍යයෙන් වැඩි යන අදහසින් more than යන පදයක් භාවිතා වෙනවා. more than 35. 35ට වඩා. එලෙසින්ම අප නිතර යොදා ගන්න ජනප්‍රිය නිපාතයක් across. හරහා. across the river. ගඟ හරහා. ඔහු පිහිනුවා ගඟ හරහා. He swam across the river. He swam across the river. පිහිනුවා across හරහා. through තුලින් යන අදහස දෙන නිපාතය. THROUGH through. through the air. AIR air වාතය. through the air වාතය තුලින් වාතය හරහා. යම් දෙයක් හරහා ඔස්සේ යන අදහස ලබා ගැනීමට through යොදා ගන්න. through the jungle. කැලෑව ඔස්සේ කැලෑව හරහා. through THROUGH through. එලෙසින්ම අප යොදා ගන්නවා during යන නිපාතය යම්කිසි කාල සීමාවක් අතරතුර යන අදහස ලබා ගැනීමට. යම් කාල පරිච්ඡේදයක් අතරතුර. during the new year season. අලුත් අවුරුදු කාල පරිච්ඡේදය අතරතුර. during the Christmas season. නත්තල් කාල සීමාව අතරතුර. during අතරතුර. සමග with. WITH. මා සමග with me. ඔහු සමග with him. ඇය සමග with her. මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව සක්විති රණසිංහ සර් මෙහෙවන ඉංග්‍රීසි කතා පුහුණු පන්ති මුල සිට ඉතාමත් සරලව ප්‍රායෝගික දෙබස් පුහුණු කිරීම සහිතව පන්ති පැවැත්වෙන ස්ථාන සහ කාලසටහන දැන ගැනීමට ඔබේ නම සහ ලිපිනය දැන්මම තිරේ දිස්වන දුරකථන අංක වලින් එකකට SMS කරන්න. ගතානුගතික ඉගැන්වීමේ ශෛලියට අභියෝග කරමින්
සරල සුපැහැදිලි ඉගැන්වීමේ ශෛලියකින් ඔබව සාර්ථක ඉංග්‍රීසි කතකයෙකු බවට අනිවාර්යෙන් පත්කරවන දිවයිනේ ජනප්‍රියතම ඉංග්‍රීසි දේශකවරයා සක්විති රණසිංහ ජීවිතයේ බිඳවැටීම් පන්නරය කරගත් අපූර්ව මිනිසා. කොළොන්නාව කල්යාණි විද්‍යාලය, මහරගම මින්කා ඉන්ස්ටිටියුට්, අවිස්සාවේල්ල සිප්කැන් උසස් අධ්‍යාපන ආයතනය, ගම්පහ පැරණි මොන්ටානා සිසුර ශාලාව, සිප්වේ කුරුණෑගල රජපිහිල්ල මාවත, හොරණ ලීඩර් උසස් අධ්‍යාපන ආයතනය, රත්නපුර පාර නේසන්ස් ට්‍රස්ට් බැංකුව ඉදිරිපිට. මෙම පන්ති මෙහෙයවන වේලාවන් සහ ස්ථාන පිළිබඳව වඩාත් නිවැරදි තොරතුරු ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට මේ දැන්ම ඔබේ නම සහ ලිපිනය තිරයේ දිස්වන දුරකථන අංකවලින් එකකට SMS කරන්න. සක්විති රණසිංහස් O level English lesson number 5. මෙම පාඩමෙන් අප ඔබට ඉදිරිපත් කරන්නේ රචනා ලිවීමේදී ඔබට අත්‍යවශ්‍ය වන ක්‍රියාපදයක් වන pollute යන ක්‍රියාපදයේ භාවිතය. මේ හොඳින් මතකයේ රඳවාගෙන එහි භාවිත වැකි කිහිපයකුත් මතකයේ රඳවාගෙන විභාගයට යන ලෙස මා ඔබෙන් ඉල්ලනවා. බොහෝ විට පරිසරය සම්බන්ධ environment යන තේමාවට කිට්ටුවෙන් යන කවර හෝ මාතෘකාවකදී ඔබට මෙම වාක්‍ය කිහිපය ප්‍රයෝජනවත් වේ. පරිසරය දූෂණය කරනවා කියන අදහසින් අප යොදන ක්‍රියාපදය pollute. අපි බලමු වාක්‍යවල මෙම භාවිතයේ දෙන ආකාරය උදාහරණ සමගින්. Atmosphere is polluted. වායුගෝලය දූෂණය වෙලයි තියෙන්නේ. Atmosphere is polluted. වායුගෝලය දූෂණය වෙලයි තියෙන්නේ. Upper atmosphere is polluted. ඉහළ වායුගෝලය දූෂණය වෙලයි තියෙන්නේ. මේදී ඔබට even යන පදය යොදන්න පුළුවන් වාක්‍ය මුලට even the upper atmosphere is polluted. ඉහළ වායුගෝලය පවා දූෂණය වෙලයි තියෙන්නේ. Large areas of the ocean. සාගරයේ විශාල කොටස් are polluted. මේ වාක්‍ය උක්තේ වන්නේ large areas යන්නයි. Large areas of the ocean. Ocean නොවේ උක්තේ වන්නේ. Large areas. Large areas of the ocean are polluted. සාගරයේ බොහෝ කොටස් දූෂණය වෙලයි තියෙන්නේ. මෙහිදී polluted යන පදයම යොදා ගැනීමට උත්සුක වන්න. එහි ස්පෙලිං මතක තබා ගන්න උත්සුක වන්න. POLLUTED polluted. එලෙසින්ම ඔබට කර්තෘ හැටියට people යන පදයේ වාක්‍ය මුලට යොදමින් වාක්‍යයක් නිර්මාණය කරන්නට පුළුවන්. මිනිසුන් දූෂණය කරනවා පරිසරය දවසින් දවස සෑම දිනකම. People pollute the environment day after day. Day after day යන්නේ අදහස දවසින් දවස නැත්නම් හැමදාම යන්නයි. ඒ අනුව ඒ වාක්‍යයේ කර්තෘ පදයේ උනේ people දූෂණය කරනවා. Pollute. People pollute the environment day after day. හොඳින් මතකයේ රඳව ගන්න. පරිසරය සම්බන්ධ රචනයකදී ඔබට මෙවැනි වැකි ලියන්නට සිදු වේ. And we can say all rivers are polluted. සියලුම ගංගා දූෂණය වෙලා. All rivers are polluted. එලෙසින්ම ඔබට present perfect tense passive වාක්‍යයක් පවසන්නට පුළුවන්කම තිබෙනවා. All rivers have been polluted by the people. All rivers have been polluted. දූෂණය කරලායි තියෙන්නේ. සියලුම ගංගා දූෂණය කරලායි තියෙන්නේ මිනිසුන් විසින්. දැන් සමහර විට ක්‍රියාව කරන්න ලෙස ඔබට යොදන්නට පුළුවන්කම තිබෙනවා factories යන පදය. කර්මාන්ත ශාලා. present continuous වාක්‍යයක් ඔබට නිර්මාණය කරන්නට පුළුවන්. Factories are polluting the environment. Factories are polluting the environment. කර්මාන්ත ශාලා පරිසරය දූෂණය කරමින් සිටිනවා. ඔබට මෙලෙසත් පවසන්නට පුළුවන්කම තිබෙනවා some factories are polluting the environment. මෙය ඔබට simple present tense මගිනුත් පවසන්නට පුළුවන්. ඔබ දන්නවා සරල වර්තමානයේ රීතිය වන්නේ
ing කිසිවක් යොදන්නේ නැහැ. උක්තේ සහ ක්‍රියාපදයේ එක ළඟ යෙදීම. Some factories pollute the environment. Some factories pollute the environment. රචනයක් අවසන් කිරීමේදී ඔබට pollute යන වචනය යොදන්නට හැකියාව තිබෙනවා. මෙලෙස it's our duty. It's our duty. OUR අපේ යන අදහස දෙන පදේ. අව යනුවෙන් සමහරුන් උච්චාරණය කරන පදේ මා නිවැරදි උච්චාරණය කළේ ලෙස. It's our duty not to pollute the environment. පරිසරය දූෂණය නොකිරීම අපේ යුතුයකමයි. Don't pollute the environment. පරිසරය දූෂණය කරන්නට එපා. ඒ වගේම අපි දැනුවත් කරන්න ඕනේ අනාගත පරපුර. දැනුවත් කරනවට සරලම ක්‍රියාපදයක් educate. We must educate the future generation about the pollution. මේ දූෂණය පිළිබඳව. අපි සාමාන්‍යයෙන් pollution යන පදය යොදාගන්නේ නාම පදයක් ලෙසයි. එහි ස්පෙලිං හොඳින් මතකේ රඳව ගන්න. POLLUTION. pollution යන පදේ බොහෝ විට අපි යොදනවා water pollution, air pollution වායු දූෂණය සඳහා. air pollution ලෙස යෙදෙන AIR air වාතය සඳහා යෙදෙන පද. ඉතින් අපි මේ අදාළ පදය සම්බන්ධ කරලා කියනවා we must educate. අපි දැනුවත් කළ යුතුයි. The future generation අනාගත පරපුර about the air pollution වායු දූෂණය පිළිබඳව. අපේ යුතුයකම තමයි පරිසරය දූෂණය නොකර සිටීම. It's our duty. නැත්නම් අපිට කියන්න පුළුවන් it's our responsibility not to pollute the environment. මෙලෙස විභාගයේදී pollute යන පදය ඔබට යොදා ගන්නට පුළුවන් විවිධ වාක්‍ය තුල රචනයකදී පරිසරය සම්බන්ධ මාතෘකාවක් ඔබට ලැබුණොත් ඒ environment යන වචනය ගෑවිලා හරි තිබුණොත් පරිසර දූෂණය කියලාම මාතෘකාව ලැබෙන්නට අවශ්‍ය නැහැ. ඒ නිසා මම ඔබට ජය පතනවා මේ අප සාකච්ඡා කළ වාක්‍ය කිහිපය හොඳින් නැවත නැවත අධ්‍යයනය කරන්න. ඔබට පහසුවක් දැනේවි විභාගයේදී. Wish you all the best.